එහෙමනම් පින්නතුන් සිල් දෙනාම සාදුකාරයක් දෙන්න. දෙවෙනි වතාවටත් සාදුකාරයක් දෙන්න. දෙවෙනි වතාවටත් ශබ්ද නගා සාදුකාරයක් දෙන්න. හොඳයි එහෙමනම් වැද ගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගු විසුද්ධියාති තුන්ලෝකාග්‍ර භාග්‍යවත් වූ මහා කරුණික මාමෑණී ශාක්‍යසිංහ ගෞතම බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ වහන්සේගෙන් අපහට අනුකම්පාවෙන් අවසර ලැබේවා. ඔබ වහන්සේ විසින් කල්ප ලක්ෂ අසංකේය 20කට අධික අති දීර්ඝ කාලයක් ඇස්තිස් මස්ලේ අමුදරුවන් රට රාජ්‍ය දන් දෙමින් අනන්ත අප්‍රමාණ දුක් විඳමින් මේ සසර සැරිසරා පාරමිතා පූර්ණය කර අවසානයේදී අද වැනි උතුම් වූ දවසක මාර්යා පරාජයට පත් කරලා මේ භයංකර සසර කතරින් එතෙර වෙන ඒකායන ක්‍රමවේදය පරෝපදේශ රහිතවම අවබෝධ කරන ලද්දේය. ඔබ විසින් ඒ අවබෝධ කරන ලද්දා වූ උතුම් වූ ආර්ය සත්‍ය ඇතුළත් ශ්‍රී සද්ධර්මයට අපගේ নমස්කාරය වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් අපහට අනුකම්පාවෙන් අවසර ලැබේවා. ඒ උතුම් වූ ආර්ය සත්‍යයෙන් නිවී සැනසෙමින් මෙතුවක්කල් අපහට ඒ ආර්ය සත්‍යය ගෙනාවා වූ ඉදිරියටත් ගෙනෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නා වූ බුදු පියාණන් වහන්සේගේ ඒ අනුත්තර වූ ආර්ය ශ්‍රාවක සංඝයාට අපගේ নমස්කාරය වේවා. උන්වහන්සේලාගෙන් අපහට අනුකම්පාවෙන් අවසර ලැබේවා. කාරුණික පින්වතුනි, මේ පින්වතුන් සීල් දෙනා අද 2022 වසරේ වෙසක් පොහෝ දිනේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා මේ උතුම් වූ ආර්ය සත්‍ය දේශනාවට සවන් දෙන්නේ මේ භයංකර සසර කතරින් එතෙර වෙන ඒකායන ක්‍රමවේදය දැක ගන්නටමයි. මේ පින්නතුන් දන්නවා අද දවසේ තමයි අපේ බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිදු වෙච්ච දවස. බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට බිහි වෙච්ච දිනය, ඒ වගේම උන්වහන්සේ මාර්යා පරාජයට පත් කරලා අපෝ මේ සංසාරයෙන් ඈතර කරවන්නට මේ ඒකායන ගමන් මාර්ගය නැත්නම් සසර දුකින් මිදීමේ එකම එක ක්‍රමය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණු දිනය, ඒ වගේම උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණු දිනය. එතකොට අද වගේ දවසක තමයි මේ පින්නතුන් අහලා ඇති
බුදු පියාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ පවත්වන සල්ුවේනේදී සල්රුක් දෙකක් අතර උන්වහන්සේ සැතපීලා පරිනිර්වාණ මංචකයේ සැතපීලා උන්වහන්සේ පරිනිර්වාණයට සූදානම් වන මොහොත මේ වෙලාවේදී මේ ධර්මය අවබෝධ කරගත්තා වූ සංඝයා වහන්සේලා ධර්ම සංවේගයට පත් වෙලා ඉන්නකොට පුහුදුන් භික්ෂූන් හඬා වැළපෙන්න ගත්තා. ඔය අතරේ එක්තරා භික්ෂුවක් බුදු පියාණන් අසලින්ම එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කිසිම වගක් විභාගයක් නැතුව ඔහේ බලාගෙන ඉන්න බවක් තමයි අර පුහුදුන් භික්ෂුන්ට දැනුනේ. එයාලා කතිකා වුණා අපි මෙච්චර හඬා වැටෙද්දි දුක් වෙද්දි මේ බුදු පියාණන් වහන්සේගේ දැන් අවසන් මොහොත අපි ඊට පස්සේ අසරණ වෙනවා. මේ වගේ වෙලාවක මේ භික්ෂුව විතරක් කුස්ලිම් භූතව මෙහෙම බලාගෙන ඉන්නවා. මේක හොඳ වැඩක් නෙවෙයි කියලා මේ කට්ටියම ගිහිල්ලා අනේ මේ ධර්මාරාම කියන භික්ෂුව බලෙන්ම ඇදගෙන අකමැත්තෙන්ම ඇදගෙන ආවා බුදුරජාණන් වහන්සේ ගාව. පරිනිර්වාණ මංචකේ සැතපීලෙන්න බුදුරජාණන් වහන්සේ. මේක හරියට මේ පින්නතුන්ට මතක් කරගන්න පුළුවන් තමන්ගේ පියා අවසන් මොහොතේදී මරණයට කිට්ටු වෙලා ඉන්න මොහොතක දූ දරුවන් අතර කලහයක් ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? අමාරුවෙන් මැදිහත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අමාරුවක් නෑ අපි දන්නවා. බුදු පියාණන් වහන්සේ අහනවා ඇයි මේ කියලා. ඇයි මේ කලහයක් මෙතන දැන්? ඇදගෙන එනවා මෙයා බලේ. එයා පස්සේ රදිනවා මේ කට්ටිය අතින් ඇදගෙන එනවා මේ හාමුදුරුවෝ. කියනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්නේ දැන් හදන්නේ අපි වාසරණ වෙනවා. අපිට කාගේවත් පිහිටක් නැති වෙනවා. අපි හඬා වැටෙන්නේ ඒ නිසා මේ කියන්නේ කවුද? පෘථග්ජන භික්ෂුන් තමයි පිළිතුරු දෙන්නේ බුදුරජාණන් වහන්සේට. දර්භාරාම භික්ෂුව කිසි වචනයක්වත් කියන්නේ නැහැ. අපිව අසරණ වෙනවා ඔබ වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ඒකයි අපි මේ හඬා වැටෙන්නේ. එහෙව් වෙලාවකත් මේ ධර්මාරාමට කිසි වගක් විභාගයක් නැතුව මෙයාට ගාණක්වත් නැහැ. මෙයා ඔබ වහන්සේ සමීපේ එරමිනිය ගොතාගෙන බුම්මාගෙන ඉන්නවා. එහෙමයි කියන්නේ. බුම්මාගෙන ඉන්නවා. ඒකයි අපි මෙයා මේ ඇදගෙන ආවේ ඔබ වහන්සේ ළඟට. ඒකට බුදුරජාණන් වහන්සේ අහනවා ධර්මාරාම ඇත්තද මේක? ධර්මාරාම භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ එය සැබෑයි. ඔබ වහන්සේ පරිනිර්වාණයට පත්වන මොහොතේ මම වටහා ගත්තා ඔබ වහන්සේ විසින් වදාළ වූ උතුම් වූ අනුත්තර රත්තරන් හා සමකල නොහැකි ඊටත් වඩා වටිනා වූ මේ උතුම් වූ ආර්ය සත්‍යයේ එක කරුණක් අවබෝධ කරගත්තොත් මට මේ භයංකර සසරින් ඈතර වෙන්නට පුළුවන් කියලා. එහෙම හිතලා තමයි මම මේ භාවනා යෝගීව හිටියේ. දැන් භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ මේ පුතග්ජන භික්ෂුන් වගේ මං හඬා වැටෙන පුද්ගලෙක් නෙවෙයි කියලා කිව්වා. එතෙන්දී අපේ බුදු පියාණන් වහන්සේ නුවණින් බලනවා ධර්මාරාමේ ඉන්නේ කොතනද සියලු කෙලෙසුම් ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අන්න එතෙන්දී කියනවා බුදුරජාණන් වහන්සේගේ අවසන් අවවාදයට එකෙල්ලේම කලින් අවවාදී. ඒකත් අපි අමතක කරන්න නරකයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මාරාම තමයි නියම ශ්‍රාවකයා වෙන්නේ. මා වෙනුවෙන් මලින් හෝ පහනින් හෝ පුද පූජා කරන අය මා පූජා කරන අය නෙවෙයි. මට පුද පූජා පවත්වන අය නෙවෙයි. ප්‍රතිපත්තියෙන් පූජා කරලා මේ භයංකර සසර කතරින් එතෙර වෙනවද යම් කෙනෙක් එයාමයි මගේ ශ්‍රාවකෙක් එයාමයි මට පුද සත්කාර කරා කියලා මම සලකන්නේ කියලා ධර්මාරාම භික්ෂුවගේ මේ ක්‍රියාවලිය මේ ප්‍රතිපත්තිය මහා ඉහළින් අගය කරනවා භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ. අද සමාජයේ පින්නතුනි මේකත් අමතක වෙලායි තියෙන්නේ අපේ මේ බෞද්ධ කියන පින්නතුන්ට. ඒ නිසා අද වගේ දවසක මේ පින්නතුන් හිතට ගන්න සතුටු වෙන්න මේ පින්නතුන් අන්න ඒ වගේම මේ භයංකර සසර කතරින් එතර වෙන ඒකායන ක්‍රමවේදය සොයා ගැනීම අරමුණින් තමයි මේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා මේ උතුම් ආර්ය සත්‍ය දේශනාවට සවන් දෙන්නේ. එයමයි කළ යුතු වෙන්නේ. අපි කියන්නේ නැහැ කොහෙත්ම බුදුරජාණන් වහන්සේ මල් පහන් ඒව තියලා බුද්ධ පූජාවන් තියලා
ඒවා වැඩක් නැහැ කියන එක නෙවෙයි පින්නතුනේ මේ කියන්නේ. ඒවත් ඊ타ත්ම ප්‍රයෝජනයි. හැබැයි ඒවයි ප්‍රයෝජනය අපි නිතරම කියනවා ඒවයි ප්‍රයෝජනය මේ භයංකර සසරින් ඈතර වෙන්නට නම් නෙවෙයි. මේ සසරේ යනකොට අපිට පින් අවශ්‍ය වෙනවා. ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේත් පැහැදිලි කරලා තියෙනවා. අපිට පින් අවශ්‍යයි. මොකද අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට අවශ්‍ය වෙනවා මුදල්. නැත්තම් ජීවත් වෙන්න අමාරුයි. ඒ වගේම සසරේ යනකොට සසරට මුදල් තමයි අපි මේ කරන පුණ්‍ය කර්මයන්, කුසල කර්මයන්. ඒ නිසා ඒව කරන්න එපායි කියන එක නෙවෙයි. අපි මෙතෙන්දි කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ පවතින වෙලාවේ මේ භයංකර සසරින් ඈතර වෙන්න උත්සාහ නොකර ප්‍රමුඛත්වයේ දෙනව නම් ආමිෂ පූජාවන්ට ඒක බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ප්‍රතිපත්තිය නොවන බව මේ පින්නතුන් මතක තියාගන්න ඕන. එහෙමනම් අපි ඒ தത്വයට උත්සාහ කරනවා ඒ ප්‍රතිපත්ති ගරුකව උන්වහන්සේගේ ඒ අවසන් අවවාදයට එකෙල්ලේම කලින් දුන් ඒ අවවාදයේ ඉස්මුදුනීම පිළි අරගෙන තමයි මේ පින්නතුන් දැන් මේ ආර්ය සත්‍ය දේශනාවට සවන් දෙන්නේ. එහෙමනම් මේ පින්නතුන් උත්සාහගත යුතුයි අද අපි පැහැදිලි කරන මේ ධර්ම කරුණු ටික සියල්ලම හොඳින් මතක තියාගන්න. හොඳින් අහගන්න. හොඳින් මතක තියාගන්න ඒ අනුව මෙනෙහි කරන්න. එතකොට එහෙම වුණොත් මේ පින්නතුන්ට ඔය දහම් ඇස පහල කරගන්නවා කියන එක ඒ තරම්ම අපහසු නෑ. දැන් මෙතෙන්දී අපි උපතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ ගමන් මාර්ගය මේ දහම් ඇස පහල කරගන්නවා කියන එක. තවත් ආකාරයකින් කිව්වොත් සතර අපා භූමියෙන් මිදෙනවා කියන එක. නැත්තම් තවත් විදිහකින් කිව්වොත් සෝතාපන්න මාර්ගස්ත හෝ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන එක. මේක පහසුද අපහසුද කියලා කියන්නේ යනකොට අපි ලොකු උපතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකක්ද උපතෝ කෝටික ප්‍රශ්න? අපි කිව්වොත් මේක ඊටා අපහසු දෙයක් කියලා මේක පරම ගැඹීර මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න ලේසි නෑ කිව්වොත් මොකද වෙන්නේ? මේ පින්නතුන් පස්ස ගහනවා, දුර්මුඛ වෙනවා, උකටලී වෙනවා. අපිට මේක කරගන්න බෑ. අපි මේ සසර ඉතුරු වෙලා ඉන්නේ අපිට ප්‍රඥාව ඥානය මදිකම නිසා කියලා පින්නතුන් තුලම ඇති වෙනවා මාර සංකල්ප. අපි කිව්වොත් එහෙම මේ ධම්මස පහල කරගන්න එක ඔය තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා මේ පින්නතුන් ඒක බොහොම සැහැල්ලුවෙන් ගන්නවා. අන්න ඒ නිසා මේක මේ පින්නතුන් නිවැරදිම ආකාරයක වටහා ගන්න ඕනේ. පින්නතුනි මේ ධම්මස පහල කරගන්න එක නැත්තම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නවා කියන එක වීරයවන්ත කෙනෙකුට සසර බය ඇති කෙනෙකුට වීරයවන්ත කෙනෙකුට ওই දෙක විතරයි වුණ. සසර බය තිබේ නම් ඔබට වීරය තිබේ නම් ඊටාම පහසු කටයුත්ත. ඊටාම පහසු කටයුත්ත. ඔබට සසර බය නැත්තම් ඔබට වීරය නැත්තම් මේ අතිශය අපහසු මේ භවයේ තුල කිසිදාක කල නොහැකි කාර්යයක් කියලායි අපිට කියන්න තියෙන්නේ. එතකොට මේ පින්නතුන් නැවතත් වතාවක් සතුටු වෙන්න පුළුවන්. මේ පින්නතුන් ඉන්නේ ඕකේ සසරේ භයානකකම දැකපු වීරයවන්ත නිසා තමයි අද දවසේ මේ විදිහට මේ ධර්ම දේශනාවට මේ පින්නතුන් සවන්. ඒ නිසා මේ පින්නතුන් මේ සසර එක මොහොතක්වත් වර්ණනා කරන අය නෙවෙන බව අපි දන්නවා. ඒ නිසා මේ පින්නතුන්ට වීරයක් තියෙනවා නම් සසරට බයක් තියෙනවා නම් සසර බය කියන්නේ පින්නතුනි මොකක්ද? සසර බය කියන්නේ නිරන්තරයෙන්ම හිතේ තියෙනවා නම් ජරාව සහ මරණය නැවති හස්ති රාජයා අපපසුපස එළවමින් පන්නමින් එනවා. ඒක අපිට පේන්නේ නැහැ. හැබැයි අපි නොසිතන මොහොතක ජරාව මරණය ව්‍යාධිය කියන ඔය හස්ති රාජයා අපිට පහර දෙනවා. පහර දුන්නට පස්සේ අනේ හපොයි කියලා අඬා පැටෙන එක තමයි අඥානයාගේ සිරිත. ඥානවන්තයාගේ සිරිත තමයි අනතුරක් එන්න කලින් අනතුරක් එළවෙන විත්තිය දුර තියාම දැකලා ඒ සඳහා සූදානම් වෙලා අනතුර වළක්ව ගන්න එක තමයි ඥානවන්තයාගේ ක්‍රමවේද. ඒ නිසා මේ පින්නතුන් මතක තියාගන්න ජරාව මරණය ව්‍යාධිය වගේ හස්ති රාජ්‍යය අපි පස්සෙන් එළවනවා.
ඒකෙන් කිසි කෙනෙකුට මිදෙන්නට බෑ. භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ අද වගේ දවසක අපිට පෙන්වා දුන්නු ඒ කාරණේ. උන්වහන්සේත් පරිනිර්වාණයටපත් වුණා. උන්වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේත් වයසට ගියා. ඒකෙන් වළකින්නට බෑ කිසිම කෙනෙකුට. මේ ලෝකේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් යම් දෙයක් තියනවද? එය නිසක වශයෙන්ම වයසට යනවා, වෙනස් වෙනවා, අවසානයේදී නැති වෙලා යනවා. එතකොට ඒකත් අද දවසේ උන්වහන්සේ අපිට පෙන්නපු පාඩම. ඒ නිසා මේ පින්නතුන්ට නිරන්තරයෙන්ම හිතේ තියෙනවා අනේ මෙහෙම අපි හිතියට තව කොයි මොහොතකින් අපිට මේ භවයෙන් මිදෙන්නට වෙයිද? මේ සියල්ල අතහැර දාලා යන්න වෙයිද කියලා මේ පින්නතුන්ට නිරන්තරයෙන්ම හිතෙනවා. ඒ අතරෙම හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඒක තියෙනවා. මේ ශ්‍රී සද්ධර්මයේ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය යට ගහින්න නෑ පින්නතුනි මතක තියාගන්න. දැන් සමහර වෙලාවට සමහර දේශකයන් වහන්සේලා කියන්න පුළුවන් ඒක යට ගහිලා කියලා. ඒක යට ගහිලා නෑ. අපි දැන ඒක කොහොමද යට ගහිලා තමයි තියෙන්නේ පින්නතුනි. මොකද ඒ උතුම් වූ ආර්ය සත්‍යය යටපත් වෙලා තමයි තියෙන්නේ. යටපත් වෙලා කියන්නේ නැත්තට නැති වෙලා නෙවෙයි. මේ ලෝකේ තියෙනවා සම්බුද්ධ ශාසනයක් තිබේ නම් අනිවාර්යයෙන් මේ ආර්ය සත්‍යය මේ ලෝකෙ තුල තියෙනවා. හැබැයි ඒක පැහැදිලිව විද්‍යමාන වෙන්නේ නැහැ. ඒක විද්‍යමාන කරගන්න පින්තුන් දක්ෂ වෙන්න. මොකද මිත්‍යා දෘෂ්ටියමයි මේ ලෝකේ පෙන්වු කරන්නේ. ඒ නිසා මේ පින්නතුන්ට උත්සාහයේ වීරිය තියෙනවා නම් නිරන්තරයෙන්ම හිතේ තියෙනවා නම් මේ සසර බය අන්න මේ පින්නතුන්ට වීරිය එනවා. අනේ තව ටිකක් කල් ගිහිල්ලා අපිට මෙහෙමවත් කරගන්න බැරි වෙනව නේද? මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන වෙලාවේ මේකේ ප්‍රයෝජනෙ ගත්තේ නැතොත් අපි බුදු පියාණන් වහන්සේට කරන අගෞරවයක් නේද? අපි ප්‍රමාදී පුද්ගලයන් නේද? බුදු පියාණන් වහන්සේ ඉස්සරහා නිතරම ගිහිල්ලා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතා කියලා කිව්වට අපි ප්‍රමාද පුද්ගලයන් නේද? එතෙන්දි බොරුවකුත් කියනව නේද? අපි ප්‍රමාද වෙන්නේ නැහැ කිය ප්‍රමාද වෙනව නේද? ප්‍රමාද වෙනවා කියන්නේ පින්නතුනි ඔන්න ඕකට. කුසල් වඩනවා කියන එකට එහෙම නෙවෙයි. කුසල් වඩලා මේ දුකින් මිදෙන්නට බෑ. ඒ නිසා කුසල් වඩලා මේ සසර යන්න පුළුවන්. හැබැයි සසර යන එක හරිම භයානකයි. ඒක දන්නේ නැති අය තමයි කුසල පක්ෂයේ මූලිකත්වයේ දීගෙන මේ ගමන යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා උන්වහන්සේව මලින් පහනින් පූජා කරන අය උන්වහන්සේ පූජා කරන අය නෙවෙයි ප්‍රතිපත්ති ගරුකව ඉඳලා. ප්‍රතිපත්ති ගරුකව ඉන්නවා කියන්නේ පින්වත්නි සිල් සමාදන් වෙලා ඉන්නවා කියන එකක් නෙවෙයි. සිල් සමාදන් වෙලා හිටිය පමණින් දානමාන දුන්නු පමණින් යම් කිසි ධර්මයකට ඇහුම්කන් දුන්නු පමණින් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්වත්නි මේ සංසාරයෙන් ඈතර වෙන්න. මේ ධර්මයේ පරම ගාම්භීරයි. ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මය හරි පහසුයි අවබෝධ කරගන්නට මේ පින්නතුන්ට තියෙනවා නම් සසර බය සහ වීර්යය. මේ දෙක අනිවාර්යෙන් තියෙනවා නම් පහසුයි. එතකොට ඥානවන්තයාගේ ස්වરૂපේ කුමක්ද? ඥානවන්තයාගේ ස්වરૂපේ තමයි දුර එළමෙන්නා වූ අනතුරු දැකලා ඉක්මනින් මේ අනතුරු මගහැර ගන්න කටයුතු කරන්නේ. ජරා මරණ හස්තියා පස්සෙන් එනවනම් මේක වළක්වන්න පුළුවන් වෙන්නේ අපි මේ බයංකර සසරින් එතර වුණොත් විතරයි. මෙන්න මේක හොඳටම තේරුම් ගන්න. නිතරම මේක හිතේ තියාගන්න. එහෙම වුණොත් මේ පින්නතුන් මේ ලැබපු මේ භවය ඊටාම වාසනාවන්ත භවයක් බවට පත් වෙනවා. හරි. දැන් මේ පින්නතුන්ට තවත් අපි කරුණක් මතක් කරන්න. දැන් මේ පින්නතුන් දන්නවා වාහනවල ඔය 3-wheeler රථවල වෙන්න පුළුවන්, වෑන් රථවල වෙන්න පුළුවන්, බස් රථවල වෙන්න පුළුවන්. පිටිපස්සේ දැන් සමහර ලස්සන අර්ථවත් වචන අපි දන්නවා ස්ටිකර් වල තියෙනවා නේද? සබ්බම් පහය ගමනීයන් කියලා වචනිකුත් තියෙනවා. ගොඩක් වාහනවල දැන් ඕක දකින්න ලැබෙනවා. මේ පින්නතුන අහලා තියෙනවා. සබ්බම් පහය ගමනීයන් කියන්නේ පින්නතුනි සියල්ල හැරදා යා යුතුය කියන. සියල්ල හැරදා යා යුතුය කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු එකක්. හැබැයි මේක සම්මුති ධර්මයක්. මේ සම්මුති හා පරමාර්ථ ධර්ම අතර වෙනස්කම අපි ඉතා පැහැදිලිව මීට කලින් ධර්මදේශනේ. ඒ කියන්නේ බක්පුර පසළොස්වක පොහොය දවසක අපි කරපු ඒ ධර්මදේශනාව තුළ පැහැදිලිව මේක සඳහන් කර YouTube එකෙන් පහසුවෙන් හොයාගන්නත් පුළුවන්. එතකොට මේ සබ්බම් පහය ගමනීයන් කියන්නේ සියල්ල හැරදා යා යුතුයි කියලා කියන්නේ ඒක සම්මුති ධර්මයක් උන්වහන්සේගේ. සම්මුතිය තුලිනුයි අපිට ප්‍රතිපත් මේ පරමාර්ථ ධර්මයට ලැබෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සබ්බම් පහය ගමනීයන් කියන්නේ මොකක්ද?
සබ්බම් පහය ගමනීයන් කියන්නේ සියල්ල හැරදා යා යුතුයි. කොයි වෙලාවෙද සියල්ල හැරදා යා යුතු වෙන්නේ? මැරෙන වෙලාව. සියල්ල හැරදා යා යුතුයි. දැන් බලන්න මෙතන සියල්ල හැරදා යා යුතුය කියනකොට මෙතන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි හැරදා යා යුතු දේවල් තියෙන. සියල්ල. දෙවැන්න තමයි හැරදා යා යුතු කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා දේවල් තියෙන. අන්න ඔය කෙනා මම කියන කෙනා දැන් සියල්ල හැරදා දාලා යන්න වෙනවා අවසන් මොහොතේ. මොනවද සියල්ල කියන්නේ? ආදරෙන් හදපු වඩපු දුවා දරුවෝ. ඊට පස්සේ අපිව හදව වඩපු අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවනම් අම්මා තාත්තා. ඊට පස්සේ අමාරුවෙන් හදාගත්ත ගේ දොර, හරක බාන, ඉඩකඩ. ඊට පස්සේ බැංකුවල තියෙනවා නම් මුදල් ඒ වගේ දේවල්. ඊට පස්සේ යාන වාහන, යාළු මිත්‍රාදී දන්න කියන සියල්ලම හැරදාලා යන්න වෙනවා. මෙන්න මේ සියල්ලම හැරදාලා යන්න වෙනකොට පහසුවෙන් යන්න පුළුවන් කියලාද මේ පිළිතුරු හිතන්නේ. පහසුවෙන් යන්න බෑ. කිසි දවසක සනසිල්ලේ ওই ගමන යන්න බෑ. සබ්බම් පහය ගමනියන් කියන්නේ ඒකයි හැරදාලා යන්න කෙනෙක් ඉන්නවා. හැරදාලා යන්න දේවල් තියෙනවා අනන්තයි අප්‍රමාණයි. ජීවත් වෙන කාල සීමාව තුලම රැස් කරපු දේවල් වලින් දුකම තමයි ගෙන දෙන්නේ හොඳට මතක තියාගන්න. මොකද විශාකා මහ උපාසිකාව මිනිපිරිය මැරිලා අඬා වැළපෙන මොහොතේදී බුදුරජාණන් වහන්සේ කිව්වා විශාකාවිනි ඔබ කැමති දේවල් 100ක් නම් මේ ලෝකේ තියෙන්නේ ඔබට දුක එන දේවල් 100ක් මේ ලෝකේ තියෙනවා. ඔබ කැමති දේවල් 10යි නම් දුක එන දේවල් 10යි. ඔබ කැමති දේවල් 1යි නම් දුක එන දේවල් 1යි. ඔබ කැමති දේවල් කිසිවක් මේ ලෝකේ නැත්තම් දුක එන දේවල් නැහැ. අන්න ඒ වගේ සබ්බම් පහය ගමනියන් කියනකොට පින්නතුනි ඊටා අපහසුයි මේක හැරදාලා යන්න මොන කුසලයේ කරලා තිබුණත් වැඩිපුර මිඩක් තියෙන්නේ සතර අපාගත වෙන්නම තමයි. අපි තුමත් මහා කටින පින්කමක් කරලා තියෙනවා කියලා. මහා අසද්දෘශ්‍ය පූජාවක් කරලා තියෙනවා කියලා. අපි දන්නවනේ ධර්මාශෝක රජතුමා. ඉතින් මේ උදාහරණ වලින් ගන්න පුළුවන් නේ. ධර්මාශෝක රජතුමා කටින පින්කම් කරේ නැද්ද? වේර විහාර හැදුවේ නැද්ද? අපි වගේ 84000ක වේර විහාර. ඊට පස්සේ තමන්ගේ එකම දුවයි පුතයි ශාසනයට පූජා කරේ නැද්ද? ඒවත් කරා. කටින පූජාවක් කරා. අසද්දෘශ්‍ය පූජාවලුත් කරා. කොහේද සුගතිගාමී වුණාද වෙලිච්ච එක මම? නෑ. සතර අපාගත වුණා. ඒ නිසා ඕනතරම් උදාහරණ තියෙනවා මේ පින්නතුන් නුවණින් බලන්න. කවුරුත් කියන්න අවශ්‍ය නෑ. බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නෑ. අහවල් කුසල කර්මය, අහවල් පුණ්‍ය කර්මය කරාට පස්සේ ඔබ සතර පා භූමිය ඉක්මවනවා කියලා නෑ. කුමන ධානය ගත්තා? අෂ්ට සමාපත්තිය ලැබුවත් කුමන ආකාරයෙන් ධාන වලින් ඉහළම තැන. අෂ්ට සමාපත්තිය ලබා ගත්තා. සතර පා භූමිය ඉක්මවන්නේ නෑ. හිමිකම තියාගෙනයි. හිමිකම තියාගෙන ඉන්නේ එතනින් නැවත එන්න ඊට කඩ තියෙනවා. ඔක මතක තියාගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කියනවා නැත්නම් එක්තරා අවස්ථාවක් ගැන කියනවා සතර පා භූමිය ඉක්මවන්නේ ඔවුන් පමණයි කියන. ඒ කවුද? සක්කාය දිට්ඨියේ විචිකිච්ඡා සහ සීලපත පරාමාස ප්‍රහාණය කරන පුද්ගලයා. නැත්නම් සෝතාපන්න ඵලයට යමක්පත් වෙනවත් එක්ක. ඒක තමයි පින්නතුන් දන්නවා අපි මේ ඒ ගාථා රත්නයත් අරගෙනම සහවස්ස දස්සන සම්පදාය කියන ඒ ගාථා රත්නය එකපාරක් මාතෘකාවක් විදිහට අරගෙන අපි ධර්ම දේශනාවකුත් කරා. ගැඹුරු ධර්ම දේශනයක්. ඒක නැවත නැවත ඇහුවොත් හොඳයි කියලා හිතෙනවා. මොකද සෝතාපන්න පුද්ගලයෙක් සහ සෝතාපන්න නොවන පුද්ගලයෙක් මේ ලෝකේ දකින ආකාරයේ වෙනස අන්න ඒකේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා අපිට සතර පා භූමිය ඉක්මවන්න පුළුවන් වෙන්නේ පින්නතුනි සක්කාය දිට්ඨිය නැති කරගත්තා. සක්කාය දිට්ඨිය නැති වෙනකොටම සීලපත පරාමාස විචිකිච්ඡා කියන දෙකක් නැති වෙනවා. ඒ කියන්නේ මුලින්ම ප්‍රහාණය කළ යුතු කෙලෙස් නැත්නම් දිට්ඨාශ්‍රව කියන මුල්ම තුන ඉන්නේ. හරි. එතකොට ඒ සඳහා තමයි මේ පින්නතුන් උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ. මේක අර අපි කිව්වා වගේ වීරේ තියෙනවා නම් සසර බය තියෙනවා නම් මේක ඊටා පහසු කටයුත්තක්. ඔක නැත්තම් තමයි අමාරු. පැහැදිලිනේ? එතකොට සබ්බම් පහේ ගමනියන් ගැනනේ දැන් අපි කී ඉන්නේ. සියල්ල හැරදා යා යුතුයි. සියල්ල හැරදා යා යුතු පුළුවන් අඩුතරමින් වෙසක් පුන් පොහොව දවස
සිල් සමාදන් වෙන්න. ගෙදරින් එන්න බැරි පින්නතුන්ට දරුවන්ගේ වැඩ, දෙමව්පියන්ගේ වැඩ, අනන්ත අප්‍රමාණ වැඩ තියෙන අයට සබ්බම් පහේ ගමනියන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. උඹලා මතක තියාගනිලා උඹලට ඕවා අතහරින්න බෑ කියලා කිව්වට උඹලා අනිවාර්යෙන්ම අතහරින්න වෙනවා. එදාට නුඹලට ඕවා අතහරින්න වෙන්නේ අඩයි. එදාටයි නුඹල සතර පාගත වෙන්නේ. ඒකයි ඒ ගැන අනුකම්පාවෙනුයි මම උඹලා වෙනුවෙන්මයි කල්ප ලක්ෂ අසංකේය බිඳු පිනතුන් දන්න 140 අසංකේය වුණා. කල්ප ලක්ෂ අසංකේය 20කට අධික කාලයක් අතිශයින් දුක් විඳලා මේ සසර ආවේ උඹලටම මේ ශ්‍රී සද්ධර්මයේ කියලා දෙන්නටයි. නමුත් නුඹලා සතේකට මේ ශ්‍රී සද්ධර්මයේ මායින් කරන්නේ නැතුව තම තමන්ගේ දුවා දරුවන්ගේ වැඩ කටයුතු යෙදෙනවා. අනේ මෝඩකමක මහත පුදුම මෝඩකමක්. සියල්ල අතහැර යා යුතුයි. යන වෙලාවට සතුටින් යන්න පුළුවන් ද පින්නතුනි? එක පැය 12කට එක පැය 10කට ගෙදර අතහැරලා එන්න බැරි කෙනෙකුට, දරුවන්ගේ වැඩවලින් මිදෙන්න බැරි කෙනෙකුට මේ පින්නතුන් හිතනවද ඒ වගේ අය අවසන් මොහොතේදී කටයුතු කරනවා ඇත්ත කොහොමද කියලා? අතිශයින්ම ශෝචනීයයි. ඒ නිසා මේ පින්නතුන් මතක තියාගන්න සබ්බප්පහාය ගමනියන් කියන එක සත්‍යයක්. හැබැයි ඒක සම්මුති ධර්මයක්. මේ පින්නතුන් සෝතාපන්න ඵලයට යම් දවසකපත් වුණොත් අපි කිව්වා අමාරු නෑ කියලා, වීර්යය විතරයි අවශ්‍ය වෙන්නේ. සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ මේ පින්නතුන්ට තේරෙවි මේ ලෝකේ සබ්බම් පහේ ගමනියන් කියලා සම්මුති වශයෙන් උන්වහන්සේ දේශනා කරාට සෝතාපන්න ඵලයටපත් වෙනකොට අවබෝධ වෙනවා මේ ලෝකේ හැර යන්න දේවල් කිසිවක් නැති බව. හැර යන්න කිසිවක් නැහැ. දෙවිනි පාර්ශ්වයේ හැර යන්න කෙනෙකුත් නැහැ පිටුතුනි. තියෙන්නේ වර්තමානයේ ඉපිද නිරුද්ධ වෙන සිතවිල්ලක් විතරයි මේ ලෝකේ තියෙන්නේ. එහෙමනම් සතුටින් ඒ සිතවිල්ල ඉපිද නිරුද්ධ වෙනවා. නිවන් දකින්න කම්ම ඒ සිතවිලි ඉපිද නිරුද්ධ වෙන එක විතරයි වෙන්නේ. එතනම සතුටක් නැද්ද අහනකොටම? සබ්බම් පහේ ගමනිය කිසි දෙයක් හැරදාලා යන්න අවශ්‍ය නැහැ. හැරදාලා යන්න කෙනෙකුත් නැහැ. අන්න නිවි සනසන දහම බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය. මේ සද්ධර්ම දේශනාවන් සමන් දෙන්නට යම් කිසි කෙනෙකුට දසවන් තිබුණොත් අතිශයින් පින් කරපු කෙනෙක්, ඒ වගේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මතක තියාගන්න හැකියාව තිබුණොත් ඊටත් වඩා පින් කරපු කෙනෙක්, ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මයේ මතක තියාගෙන මෙනෙහි කරන්න හැකියාව ලැබුණොත් නිසක වශයෙන්ම සතරපා භූමිය මේ භවයේදීම ඉක්මවන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පින්නතුන් ඊතා වාසනාවන්තයි. කල යුත්තේ දැන් කුමක්ද? ඊතා හොඳින් මේ ධර්ම දේශනාවට සවන් දෙන්න අනේ පිටු සීතානන්ගේ පුතා කාල කියන පුත්‍රයා 1000 කරුණක් මතක තියාගෙන මසුරන් 1000ක් ගන්න උත්සාහ කරලා සෝතාපන්න ඵලයටපත් වුණා වගේ මේ පින්නතුන් කොහොම හරි මතක තියාගන්නවා කියලා හිතන්නේ මේ ධර්ම කරුණු ටික. මේ පින්නතුන් හිතා ගන්න මසුරන් 1000ක් නෙවෙයි, මම මේ ධර්මයේ මතක තියාගෙන ඉඳලා මගේ හිතයිසී යහවලාට මේ ධර්මයේ මේ විදියටම කියලා දෙන්න. ඒ නිසා මේ ධර්මයේ මම කොහොම හරි මතක තියාගන්නවා කියලා හිතලා මතක තියාගන්න. එතකොට අර සතරපා භූමි ඉක්මවන ඒ වාසනාවන්ත අවස්ථාවත් නොදැනීම මේ පින්නතුන් වෙත ලබාවි. පැහැදිලිනේ? හරි. එතකොට එහෙමනම් සබ්බම් පහේ ගමනියන් හැරදා යුතු දේවල් අනන්තයි අප්‍රමාණයි. හැරදාලා යන්න කෙනෙකුත් ඉන්නවා. ඒකල නොහැක්කක් සතුරු සිතෙන් කවදාවත් කරන්නට බෑ. අන්න අරගෙන ඉන්නවාට වල ටික සතරපා භූමියේ යන්න වෙන්නේ කොතෙන්ද පින්නතුනි එතෙත්. හැබැයි සතරපා භූමිය ඉක්මනවා කියලා කියන්නේ සෝතාපන්න ඵලයටපත් වුණා කියලා කියන්නේ එයා දන්නවා මරණ මංචකෙ ඉඳගෙන මේ ලෝකේ හැර යන්න කිසි දෙයක් නෑ එයාට. එයා දන්නවා මේ දකින දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, එයාට සිතෙන සිතුවිලි, දැනගන්න දේවල්. ඒවා කිසි දෙයක් නෙවෙයි. වර්තමානයේ ඉපදෙන නිරුද්ධ වෙන සිතුවිල්ලක් විතරයි. එතන මම කියන එක්කෙනක් නෑ, අතහැරිලායි තියෙන්නේ. එහෙමනම් හැර යන්න කෙනෙකුත් නෑ. එයා බොහොම සැහැල්ලුවෙන් තමයි යන්නේ. නිසක වශයෙන් මෙයා යන්නේ කොහෙද? සුගතිගාමී වෙන්නේ. උපරිම වශයෙන් සසර එයා රස්තිය දුගත වෙන්නේ
භවයන් 7ක් විතරයි නැතේ බවන් අට්ඨමං ආදිය. භවයෙන් 8කට යන්නේ නැහැ. ඒ නිසා පින්නතුන් හොඳට උත්සාහ කරන්න මේ ධර්මය අහගන්නවා හොඳින් මතක තියාගන්නවා වෙන කෙනෙකුට කියා දෙන්න. වෙන කෙනෙකුට කියා දෙනකොට පින්නතුන් මොකද වෙන්නේ? Tamanට මේ ධර්මයේ පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් නැත්නම් ධර්මයේ කියා දෙන්න බෑ. අපි දන්නවා සාමාන්‍ය විෂයක් වුණත් කියා දෙන්නට බෑ ඒ ගැන දන්නේ නැත්නම්. අහලා තිනේ උගන්වන්න ඉගෙන ගන්න උගන්වන්න කියලා කියවනක් තියෙනවා. අන්න ඒ නිසා හොඳින් යම් විෂයක් ගැන දන්නවනම් විතරයි ඒ විෂය ඉතා හොඳින් දරුවන්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ පින්නතුන් මේක වෙන කාටද කියලා දෙන්න උත්සාහ කරනවා නම් මේ පින්නතුන් මුලින් ඉතා හොඳින් මෙහෙක සැක සංකා රහිතව අහගෙන ඉන්න වෙනවා. එමෙ හිටියොත් මිලකල නොහැකි වටිනාකමකින් යුක්ත අවස්ථාව මේ පින්නතුන්ට ලැබෙනවා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ වගේ දෙයක් බලමුකෝ. ඇයි දැන් අපි මහා කඨින පූජාවක් කරලා තියෙනවා. නැත්තම් මහා චෛත්‍ය පූජාවක් කරලා තියෙනවා. නැත්තම් චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. නැත්තම් අපි චෛත්‍යයක් අලුතින් හදලා දීලා තියෙනවා. නැත්නම් අපේ දරුවෙක් ශාසනයට පූජා කරලා තියෙනවා. නැත්තම් අසද්දෘශ්‍ය පූජාවක් කරලා තියෙනවා. ඊටමත් ලොකු කුසල කර්ම. ඔය කරලා තියෙනවා. ඇයි සබ්බම් පහය ගමනියන් කියන අවස්ථාවේදී ඒ මොහොතේදී ඇයි අපිට ඕක මතක් කරගන්න බැරි? ඇයි ඕක සිහි කරගන්න බැරි? ඒක සිහි කරගන්න බෑ. ඇයි සිහි කරගන්න බැරි කියන එක පින්නතුනේ අපි මේ විදිහට මේ පින්නතුන්ට පැහැදිලි කරන්න. ඒක ප්‍රයෝජනවත් වෙයි. නැත්තම් ගොඩාක් පින්නතුන් හිතාගෙන ඉන්නේ අපි අහවල් දේ කරලා පින් පොතකුත් ලියාගෙනයි තියෙන්නේ. පින් පොත කියනවා. එතකොට අනිවාර්යයෙන්ම අපි දිව්‍ය ලෝකයේ සදිව්‍ය ලෝකයේ තමයි උපත ලබන්නේ කියලා හිතන් ඉන්නවා. මිත්‍යාවකට වැටිලා ඉන්නේ. ඇයි දැන් ඉතර කුසල කර්ම කරලා තිබිද්දි ඇයි යෝක මතක් කරගන්න බැරි? දැන් අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙමත් දේශනා කළා තියෙනනේ. බුදුරජාණන් වහන්සේ විසින් පාරිශුද්ධත්වයට පත් කරපු දඹදිව 4 ස්ථාන. යම් කෙනෙක් වැද පුදාගෙන ඒක අවසන් මොහොතේදී සිහිපත් කරොත් ඔවුන් නිසක වශයෙන්ම සුගතිගාමී වෙනවා. හැබැයි උන්වහන්සේ කොන්දේසියක් දීලා තියෙනවා. මොකද්ද කොන්දේසිය? සිහිපත් කරු. බලට පුළුවන් නම් සිහිපත් කරපල්ලා. හැබැයි මම ගැරන් කරන්නේ නැහැ සිහිපත් කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ දන්න නිසානේ. නැත්තම් උන්වහන්සේ මෙච්චර දුක් විඳලා මේ ශ්‍රී සද්ධර්මය හොයාගෙන මේ පරම ගහම්බීර ධර්මයේ කියලා දෙන්නේ නැහැ මේ පින්නතුනි. ලේසි ක්‍රමයක් තියෙනවනේ. ඒ ලේසි ක්‍රමය මොකද්ද? කුසල කර්මයක් කරන්න. අටමහා කුසලයක් කරන්න. අටමහා කුසලය කරලා මේ පින්නතුන් ඒ අටමහා කුසලයේ උදේ ඉඳලා හවස වෙනකම් සිහිපත් කරන්න. ඒක මරණ මංචකයේදී සිහිපත් වෙනවා නම් කවදාවත් බුදු පියාණන් වහන්සේ රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා කියලා කයට දුක් දීලා මේ සසරින් ඈතර වෙන්න උත්සාහ කරන්න එපා කෙලස් තවන්න එපා කියලා උන්වහන්සේ කියන්නේ මේ ලේසි ක්‍රමයක් තියෙනවනේ. ලේසි ක්‍රමයේ තිබිද්දි කවදාවත් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අපහසු ක්‍රමයක් අපිට පෙන්වා දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේවා. මෙන්න මේවා තමයි පින්නතුනි හැංගිලා තියෙන්නේ ලෝකෙින් අද. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එකම මාර්ගයේ තියෙන අරෂ්ඨාංගික මාර්ගය විතරයි තියෙන්නේ පින්නතුනි. වෙන මාර්ග නැහැ. මේක කරන්න නම් අනිවාර්යයෙන්ම මේ ශ්‍රී සද්ධර්මය අසාගත යුතුයි. ඒ කියන්නේ සම්මුති ධර්ම නෙවෙයි පරමාර්ථ ධර්මයන් තේරුම් ගත යුතුයි. එතකොට දැන් කුසල කර්ම ඇයි කොච්චර කරලා තිබුණත් අපිට සිහිපත් කරගන්න පුළුවන් කියලා ස්ථිර වශයෙන් කියන්න බැරියයි. දැන් අපි හිතමු මේ පින්නතුන්ට යම් දවසක මේ පින්නතුන්ගේ දරුවෙක් මේ හොඳට කීකරුව ඉන්න දරුවෙක් කුමනෝ හේතුවක් හින්දා මේ දරුවා එක පාටම මොරඬු වෙනවා. කියන දේ අහන්නෙම නැහැ. ඔබ කියන දේ අහන්නෙම නැහැ. දැන් මේ දරුවා හරිම කීකරු වෙලා ඉන්නේ. දැන් මේ පින්නතුන්ට හිත නිස්කලංකව පුළුවන් ද මොන හරි දෙයක් ධර්ම දේශනාවකට සමන් දෙන්න පුළුවන්. අහල පහල කෙනෙක් එක කතා කරන්න පුළුවන්. මේ දරුවා දැන් හරිම උරණ්ඩුයි. මෙයා කියන දේ කරන්නෙම නැහැ. කියන දේ සත්‍යයකට අහන්නේ නැහැ. අන්න ඒ වෙලාවක හිතින් මවා ගන්න. ඒ වෙලාවක මේ පින්නතුන්ට පුළුවන් ද හිතවතෙක් එක්ක බොහොම සුවදව කතා කරන්න පුළුවන්. විනෝද වෙන්න උත්සවයකට යන්න පුළුවන්, සහභාගී වෙන්න පුළුවන්, ගිහිලා ලස්සනට hinaවි කතා කරන්න පුළුවන්ද? නෑ. ඇයි? මේ දරුවා කීකරු වෙලා මොනව කරගනින්ද නැහැ මේක නේද?
පැහැදිලි නේද? දැන් අකීකරු දරුවෙක් එකපාරටම අකීකරු වුණොත් එහෙම මේ පින්නතුන්ට කිසි දෙයක් කරන්න බෑ. ඕක එනම තමයි හිතීත ඉන්න වෙන්නේ. ඒකට එකඟයිද? එකඟයි. එකඟ වෙන්න වෙනවනේ. ඔව්. එතකොට පාඩම් කරන්න පුළුවන්ද මේ පින්නතුන්ට අපි තුමු මොකක් හරි වෙන විභාගයක් කරන්න තියෙනවා. ඒ විභාගේ පාඩම් කරන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියන්න පුළුවන්ද හරියට හිතට එක්කව මේ දරුවෝ මහා කීකරු. ඒ තියෙන වෙලාවෙත් ඒක මොනෝ කරගෙන ඉඳන්නේ. බෑ. අන්න එහෙමනම් පින්නතුන් හොඳට මතක තියාගන්න අන්තිම වෙලාවේදී සබ්බම් පහය ගමනියන් කියන වෙලාවේදී මරණෝ දුවම කට්ටිය බයයිනේ. ඒ නිසා අපි කියමු දැන් සබ්බම් පහය ගමනියන් අවස්ථාවේදී පින්නතුන් මතක තියාගන්න සිතට අර වගේ ලොකු කීකරු වෙලා හිටපු කෙනෙක් අකීකරු තත්ත්වයට දැන්පත් වෙලා ඉන්නේ. කවුද අකීකරු තත්ත්වයටපත් වෙලා ඉන්නේ? මෙතෙක් කල් හදා වඩාගත්ත මගේ කියලා ගත්ත මේ කය දැන් සිතේ පාලනයෙන් තොරයි. සිතේ පාලනයට නතු වෙන්නේ නැහැ දැන් කය. සිත විදානේ දුන්නට වතුර ටිකක් බොන්න බෑ. අත උස්ස ගන්න බෑ. යන්න ඕනකම තියෙනවා, ඇවිද ගන්න බෑ. දරුවෙක් ඇවිල්ලා දරුවත් එක්ක අනේ පුතේ කියලා කතා කරන්න ඕනකම තියෙනවා. දිව නැවෙන්නේ නැහැ, වචන එන්නේ නැහැ. දැන් නැතුවට දැන් මේ අකීකරු දරුවා අතහැර යන්න වෙනවා මේ සිතට. මේ සිත දැන් බොහොම දුකෙන් ඉන්නේ මේ අකීකරු දරුවා දාලා යන්නත් වෙනවා. ඔය වෙලාවේදී පින්නතුනි මතක තියාගන්න අටමහා කුසලේ නෙවෙයි කුමන කුසලේ කරලා තිබුණත් ඔය හිතට ඒව සිහිපත් කරගන්න බෑ. සිතට එන්නේ කුමක්ද? ඒක ඔස්සේම සිත දුවනවා මිසක වෙන කිසිම අරමුණක් ගන්න හැකියාවක් නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කිව්වේ දිව්‍ය ලෝකේ හෝ මනුෂ්‍ය ලෝකේ හෝ ඉන්න දෙවියන් හෝ මනුෂ්‍යයන් එතනින් දෙවිවරු චුත වෙලා මිනිස්සු නම් මැරිලා ගිහිල්ලා නැවත සුගතිගාමී වෙන්නේ උන්වහන්සේගේ මාපට ඇඟිල්ල මතට පස් ටිකක් අරගෙන ඒ පස් ටික තරම් ප්‍රමාණයක් විතරයි. මේ පොළවේ තියෙන පස් ටික වගේ ප්‍රමාණයක් සතර අපාගත වෙනවයි කියලා කිව්වේ දෙවිවරු සහ මිනිස්සු. එහෙමනම් හිතා ගන්න පුළුවන් නේද ඇයි මේ උපමාව දුන්නේ කියලා ආනන්ද හාමුදුරුවන්ට එදා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේම ඒ උපමාව දීලා කියනවා ආනන්දය මේ සසර වර්ණනා කළ යුතු දෙයක් තියෙනවා නම් අබමල් රේණුවකවත් ඒකත් මම වර්ණනා නොකර ඉන්නේ නැහැ ආනන්ද. එසේ වර්ණනා කළ යුතු දෙයක් මේ සසර නැහැ කියලා කියනවා. මේක හොඳින් තේරුම් ගන්න පිළිතුරේ. ඒ නිසා අර අකීකරු දරුවා ගැනම හිත ඉන්න හිතට මේ පින්නතුන් කරපු කිසිම කුසලයක් මතක් කරගන්න බෑ. දඹදිව ගිහිල්ලා ඒ වන්දනාමාන කරපුව මතක් කරගන්න බෑ. ඒ නිසා එකම දේ තමයි හැබැයි පින්නතුන් දන්නවා මේ ධම්මස පහල කරගෙන තිබුණොත් සියල්ල අභිබවලා ඒ දේ ඉස්සරහට එනවා කියලා උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒක මහා නාම ශාක්‍ය රජතුමාට තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. මේ පින්නතුන් අහලා තියෙන ඒ කතාවත් අපි මීට කලින් කියලා තියෙනවා. මහා නාම ශාක්‍ය රජතුමා දවසක් උන්වහන්සේ සෝතාපන්න ඵලයටපත් වෙලා ඒ ශාක්‍ය රජතුමා එනවා බුදු පියාණන් වහන්සේ බැහැ දකින්නට. කොහෙටද? සවැත් නුවර ජේතවනාරාමයට. ඇවිල්ලා වැඳලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපි එළියේ ඉඳලා මේ ආරාමයේ තුලට ආවට පස්සේ මේ ඔබ වහන්සේගේ සංඝයා වහන්සේලා දකින්නකොට මේ පරිසරයේ දකින්නකොට මගේ හිත නිවිලා තැම්පත් වෙනවා. අනේ ස්වාමීනි ඒ වුණාට මෙතනින් එළියට යනකොට දැන් මේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් කියන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මෙතනින් එළියට යනකොට මේ දකින්න දේවල් වලින් අපේ හිත හරියට රාග ආදී දේවල් වලින් කැළඹෙනවා. අනේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ වගේ වෙලාවක මගේ අවසානයේ ළඟා වුණොත් මම නරක තැනකට යාවි නේද කියලා අහනවා. එතකොට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා බිය නොවන්න මහා නාම බිය නොවන්න. එහෙම වෙන්නේ නැහැ. කියන උන්වහන්සේ උදාහරණයක් කියනවා. මොකද මහා නාම ශාක්‍ය රජතුමාට එහෙම වෙන්නේ නැහැ කියලා කිව්වට එයාට හිතෙනවා එහෙම වෙයිද කියලා එයාට බයයි. මොකද අවබෝධය ගත්තා. රහත් වෙලා නැහනේ. අවබෝධය ගත්තා. අවබෝධය හිත එකඟ කරලා මෙනෙහි කරනකොටයි තමයි ඒ අවබෝධය එන්නේ. මේ ලෝකේ කිසිවක් නැහැ. මේ ලෝකේ මම කියලාත් නැහැ. එතකොට වර්තමානයේ ඉපදෙන විරුද්ධ සිතුවිල්ලක් විතරයි තියෙන්නේ කියලා එන්නේ මෙනෙහි කරනකොට විතරයි සෝතාපන්න ඵලයටපත් වුණා.
එකනේ කියන්නේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයා අඬන්නේ නැති කෙනෙක් නෙවෙයි. හැබැයි පොළවේ හැපි පස්ක කාඩන කෙනෙක් නෙවෙයි. එක මොහොතකින් එයාගේ දෘෂ්ටියට සම්මා දිට්ඨියට එයා ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට මෙයා කිසි දෙයක් මේකේ නැති බව අඬන්න හේතුවක් නැති බව එයා දකිනවා. එතකොට ඒ නිසා තමයි මෙයා අහන්නේ අනේ මට එහෙම වෙයිද මන් නරක තැනක සතරපා ගත වේද බුදු පියාණන් වහන්සේ කියලා අහනවා. එතකොට තමයි උදාහරණයක් කියන්නේ. මොකක්ද උදාහරණය මේ පිටුට අපි මිට කලින් කිව්වා. මහානාම ඔබ මෙහෙම හිතන්න. ඔබ ගිතෙල් කලයක් නැත්තම් කලයකට ගිතෙල් පුරවන. ඔබ ඕක අරගෙන යනවා ගඟක් යටට. ගඟක් පතුලට අරගෙන යනවා. ගිහිල්ලා ඔබ පොල්ලකින් ගහලා ওই මුට්ටිය කුඩු කරනවා. මුට්ටිය කුඩු කරොත් මොකක් වෙයිද? එතකොට කියනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මුට්ටිය කුඩු කරොත් ගිතෙල් ටික එකපාරට මුඩට එනවා. වලංකන ටික ගඟ පතුලේ දී කිව්වා. අන්න එහෙම තමයි මහානාම ඔබ විසින් දැකපු ඒ ශ්‍රී සද්ධර්මය අවසන් මොහොතේදී සියල්ල පරදවලා ගිතෙල් ටික වගේ උඩට එනවා. ඒ ටික මතුවෙනවා. ඒ ටික මතුවෙන නිසා ඔබ කිසි දවසක සතර අපාගත වෙන්නේ නැහැ. බිය වෙන්න එපා කියලා කිව්වා. බලන්න මොනතරම් ලස්සන උපමාවක්ද කිව්වේ කියලා. ඒ නිසා මේ පින්නතුන් උත්සාහ කරන්න ශ්‍රී සද්ධර්මයේ තියෙනවා යට ගැහිලා නැහැ. උත්සාහ කරන්න මේ ශ්‍රී සද්ධර්මයේමයි මේ පින්නතුන්ට අපි පැහැදිලි කරන්නේ. මේක පරම ගැඹීරයි. හුඟා ගැඹුරුයි. නමුත් වීරය සහ සසර බය තිබෙන ඔබට මේ ඉතා පහසුයි අවබෝධ කරගන්න. ඒ නිසා තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා වූ අද වගේ දවසක මේ පින්නතුන් හොඳින් උනන්දුවෙන් මේ ශ්‍රී සද්ධර්මයට කන් දෙන්න ධර්මාවබෝධය ලබන්නේ මේ කියලා හිතා ගන්න. හොඳයි. එතකොට දැන් මේ පින්නතුන්ට අද අපි ගාථාව විදියට නැත්තම් අපේ ධර්ම පාඨේ නැත්තම් මාතෘකා විදියට යොදාගත්තේ පින්නතුනි ඊටාම වටිනා ගැඹුරු ගාථා රත්නය. ඒක තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්තති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියන ගාථා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලයක වස් කාලය අවසන් වෙනවත් එකම 1500ක් වූ ස්වාමීන් වහන්සේලා වනාන්තරයේ ඉඳලා භාවනා යෝගී බින්දලා කිසිම මාර්ගඵලයක් ලැබෙන්නේ නැතුව නැවත එනවා බුදුරජාණන් වහන්සේ හම්බෙලා කමඨහන් පිරිසිදු කරගත යුතුයි කියලා හිතනවා. ඒ ඇවිල්ලා තමයි වැඳ නමස්කාර කළ උන්වහන්සේට කියන්නේ අපි මෙහෙම මාස කීපයක්ම මේ විදියට අපි භාවනාව ප්‍රගුණ කරා සිත එකඟ කරන්න උත්සාහ කරා සිත සමාධිගත කරන්න උත්සාහ කරා හැබැයි අපිට තාම බුදු පියාණන් වහන්සේ කිසිම මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා කියලා. මේ 1500ම කියනවා. එතකොට අහනවා ඔබ අරමුණු කරේ කුමක්ද? භාවනා කරනකොට 500ක් දෙනා කියනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපි අරමුණු කරේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. අනිත් 500 කියනවා බුදු පියාණන් වහන්සේ අප මේ සංස්කාරයන්ගේ දුක්ඛ ස්වરૂපයයි. අනිත් 500 කියනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අප අරමුණු කරේ අප කමඨහන වශයෙන් පාවිච්චි කරේ සංස්කාරයන්ගේ අනාත්ම වූ ස්වરૂපයයි කිය. එතකොට උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ නුවණින් බලනකොට පේනවා මේ 1500 දෙනාම ගෞතම බුදු පියාණන් වහන්සේට අපේ බුදු පියාණන් වහන්සේට කීලෙම කලින් මේ ලෝකේ පහළ වුණා. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ සමයේදී මේ 1500 දෙනාම පිළිවෙලින් 500 දෙනෙක් සංස්කාරයන්ගේ අනිත්‍ය, අනිත් 500 දෙනා සංස්කාරයන්ගේ දුක්ඛ ස්වરૂපය, අනිත් 500 දෙනා සංස්කාරයන්ගේ අනාත්ම ස්වરૂපය පිළිබඳව ඊතා විශාල දීර්ඝ කාලයක් මෙයාලා භාවනා යෝගීව ඉඳලා තියෙනවා. ඒ නිසා මෙයාලට සුදුසු වෙන්නේ ඔය කමඨහනමයි කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කරලා මේ 1500 වෙන් කරනවා 500. මොකද එක 500ක් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, අනිත් 500 සංස්කාරයන්ගේ දුක්ඛභාවය.
අනිත් 500 සංස්කාරයන්ගේ අනාත්ම භාවය. වෙන් කරලා මුල් 500ට දේශනා කරපු ඒ ගාථා රත්නය තමයි අද දවසේ අප ධර්ම පාඨයේ විදියට යොදා. මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. මේ ධර්මයේ දේශනා කළ අවසන් වෙනකොට ඒ 500 රහත් වුණා. ඊට පස්සේ ඊතුරු 500 දේශනා කරා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ උතුම් ආර්ය සත්‍යයේ පිට වෙනකොටම අර 500 දෙනා සියලු කෙලෙසුන් නැසලා රහත් භාවයටපත් වුණා. ඉතිරි 500 දෙනාට දේශනා කරා කොහොමද සංස්කාරයන්ගේ අනාත්ම භාවය. සබ්බේ සංඛාරා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා ඒ 500 දෙනා රහත් වුණා. ඒ ආකාරයට 1500ක් දෙනා මේ භයංකර සසර කතරින් සදාහටම අත මිදුණා. එතකොට මෙතෙන්දී අපි පැහැදිලි කළ යුතුයි ධර්මය දන්නා හෝ නොදන්නා හෝ අය ඕන කමින් හෝ නොදැන හෝ ධර්මයට වැරදි අර්ථකථන එකතු කරනවා. මේ පින්නතුන් ඔය YouTube නාලිකාව නැත්නම් Google නාලිකාව විදියට බලා ගන්න පුළුවන්. ඒක සමහර තැන්වල මෙන්න මෙහෙම තියෙනවා. සබ්බේ සංඛාරා අනත්තාති වෙනුවට සබ්බේ ධම්මා අනත්තාති අයි කියන. ඒතර එහෙම ඇහුවට පස්සේ තේරෙන්නේ සබ්බේ සංඛාරා අනත්තාති වෙනුවට කියන වචන තමයි භයානක වචනේ. වෙනුවට සබ්බේ ධම්මා අනත්තාති අයි කියන. ඒ කියන්නේ සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියලා උන්වහන්සේ කියන්නේ නැතුව සියලු ධර්මය අනාත්මයි කියලාද කියලා තියෙන්නේ කියලා අහනවා. ඒකට ස්වාමීන් වහන්සේ කෙනෙක් කීප දෙනෙක් ඊටාම හොඳින් පැහැදිලි කරනවා ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි, සියලු සංස්කාර ධර්මය දුකයි, ඒ වගේම පින්නතුනි සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියලා දේශනා කරලා තියෙනවා. ඔය 500 දෙනාට අවසන් 500 දෙනාට තමයි සබ්බේ සංඛාරා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා සියලු සංස්කාර ධර්මය අනාත්මයි කියලා දේශනා කරා. ඒ වගේ මෙතෙන්දි විතරක් නෙවෙයි ඒක එල්ලෙම කලින් ගොඩ කාලයකට කලින් ඒ කියන්නේ ඉසිපතනී මිගදායි ධම්සක් පැවතුන සූත්‍ර දේශනාවෙන් පස්සේ දෙවනියට සිදු කරපු සූත්‍ර දේශනාව පස්සකට උසන් ඇතුළු සියලුම දෙනා රහත් භාවයටපත් උනේ. මොකද්ද සූත්‍ර දේශනාව? අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව. අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙත් ඔය ධර්මයේ ඔය විදිහටම තියෙනවා. සබ්බේ සංඛාරා අනත්තාති සියලු සංස්කාර ධර්මය අනාත්මයි. යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියන. හැබැයි පින්නතුන් මතක තියාගන්න සබ්බේ ධම්මානත්තාති කියලා එහෙමත් තියෙනවා. සබ්බේ ධම්මානත් සියලු ධර්මය අනාත්මයි කියලා තියෙනවා. ඒ ධර්ම ඒ ගැඹුරු ධර්ම කරුණු අපි ඉදිරි දවසක පැහැදිලි කරනවා. අද දවසේ අපි යන්නේ මොකටද? අර මිත්‍යා දාස් නැති කරගන්න අපි පැහැදිලි කරනද සබ්බේ සංඛාරා අනිච්චාති කියන සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවය පිළිබඳවයි පැහැදිලි කරන්නේ. දැන් මේ ගාථා රත්නය ඊටාම ගැඹුරුයි. ඊටාම වටිනවා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මෙතෙන්දී මේ පින්නතුන් වැඩි දෙනෙක් හිතන්නේ නැති දෙයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ පැහැදිලි කරනවා නැත්නම් උන්වහන්සේ දේශනා කරනවා අර 500ක් ස්වාමීන් වහන්සේලාට කොහොමද සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වූ ස්වરૂපයෙන් යුක්ත වේ. එතකොට මේ පින්නතුන් දැනගත යුතුයි සියලු සංස්කාර ධර්මයෝ කියන්නේ මොනවටද? අනිත්‍යයි කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකකටද? සියලු සංස්කාර ධර්මයෝ කියන්නේ මොනවටද? ඒවා අනිත්‍යයි කියන්නේ මොනවටද? ඔක දැනගත යුතුයි. ඊට පස්සේ ඒක අපි පැහැදිලි කරනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති විදර්ශනා ප්‍රඥාවෙන් යුතුව මෙය දැක ගන්න. දැන් අපි කල්ලු කියලා ඇති පාලි වල එන්නේ අනිත් පැත්තෙන් ගන්නවා. මේ වාක්‍ය දෙකම එකතු කරලා වාක්‍ය දෙකම පේලි දෙකම එකතු කරලා දෙවෙනි පේලි ඉඳලා ගන්නවා. එතකොට තමයි අර්ථය එන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යම් කිසි කෙනෙක් විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කොත්
සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවය ඔන්න එක කිව්වා. පැහැදිලිද? අනිත්‍යභාවය දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. අත නිබ්බින්දති දුක්ඛේ කියලා කියන්නේ එම විදර්ශනා ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දුටුවොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා ඒ පුද්ගලයා හෙතෙම දුකෙහි කලකිරෙනවා. දුකෙහි කලකිරෙනවා එයම නිවනට මගයි කියලා කිව්වා. අත නිබ්බින්දති දුක්ඛේ. අත නිබ්බින්දති දුක්ඛේ කියන එක තමයි තේරුම් ගත යුතු ගැඹුරු දේ. මොකද සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න කෙනා අත නිබ්බින්දති කලකිරෙනවා. මොකක් ගැනද? අත නිබ්බින්දති දුක්ඛේ. දුක ගැන කලකිරෙනවා. දුක කියන්නේ පින්නතුනි මෙතන අපි මේ විඳින දුකට නෙවෙයි. දැට මතක තියාගන්න. අපි විඳිනවනේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා කියලා කියනවනේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛාර සත්‍ය කියන එක නෙවෙයි. ඕකම තමයි ගොඩාක් පින්නතුන් වැරදි විදියට තේරුම් අරගෙන තියෙන්නේ. ජාතිපි දුක්ඛා කිව්වහම ඉපදීම දුකයි කියලා ගන්නවා. ඒක වැරදි කියන එක නෙවෙයි මේ කියන්නේ. උන්වහන්සේ ඔච්චර කාලයක් අති දීර්ඝ කාලයක් දුක් විඳලා දුක්ඛාර සත්‍ය කියලා පැහැදිලි කරලා දුන්නේ. උපදින එක දුකයි, ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ, වයසට යන එක දුකයි. ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ වෙන එක දුකයි. මරණම්පි දුක්ඛ, මරණයටපත් වෙන එක දුකයි. අප්‍රියෙහි සංපයෝග දුක්ඛෝ. ඉන් කියනෝ නේද? පියෙහි විපයෝග දුක්ඛෝ විදියට අප්‍රියයන් ආයකට වෙන එක දුකයි. ප්‍රියයන්ගෙන් වෙන වුණොත් දුකයි. මේ පින්නතුන් හිතනවද දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන ওই දුකයි කියලා? ඒක නෙවෙයි පින්නතුන්. ඒ වචන ටිකමයි තියෙන්නේ. පාලියෙන් එකම වචන ටික. අපි හිතන් ඉන්නෝ වෙන එකක්. බුදු පියාණන් වහන්සේ අපි අවබෝධ කරගනීවි කියලා හිතලා දේශනා කර උන්වහන්සේ ගැඹුරු ධර්මයි. දැන් මේකේ මේ දුක්ඛාර සත්‍ය කියනකොට දුක්ඛාර සත්‍ය කුමක්ද කියලා කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ඔහොම උන්වහන්සේ පැහැදිලි කරනෝනේ මරණම්පි දුක්ඛ කියලා. ඒතර උන්වහන්සේ පැහැදිලි කරනවා පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කියලා. මේ දුක්ඛාර සත්‍යය උඹලා මම කලින් දන්න කියන එක නෙවෙයි. මේ කලින් දන්න කියන එක අපි නේද? කලින් දන්න කියන එකනේ. ඉපදින එක දුකයි. මැරෙන එක දුකයි. ලෙඩ වෙන එක දුකයි. චන්නෑමතිතුමා එදා සිද්ධාර්ථ කුමාරයාට කියලා දුන්නු ධර්මයේ. මේ ඒක නෙවෙයි කියලා චන්න කියන වචනේ එහෙම පාවිච්චි නොකර. මීට කලින් නුඹලයි මමයි දැනගෙන හිටපු දේ නෙවෙයි මේ කියන්නේ. පුබ්බේ పూర్වේ මීට කලින් අනුනුස්සුතේසු ධම්මේසු අහපු නැති ධර්මයකුයි මේ කියන්නේ කියලා කියනවා. එතකොට ඉතින් අපේ පින්නතුන් ධම්සක් පැවතුම් සූත්‍රයේ කට්ටපාඩමින් කියනවා ගිරෝ වගේ. ඒ වුණාට මේ ගැන පොඩ්ඩක්වත් අවධානය යොමු කරනවද? නෑ. මේ දුක්ඛාර සත්‍ය කියන්නේ පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු. මේට පෙර නොයස විරෝ ධර්මයක් මේක. එහෙමනම් දැන් අත නිබ්බින්දති දුක්ඛේ කියන්නේ පින්නතුන් මතක තියාගන්න මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව. යම් කිසි කෙනෙක් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවද? විදර්ශනා ප්‍රඥාවෙන් වටහා ගන්නවද? දැක ගන්නවද? එයා දුක ගැන කලකිරෙනවා. දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන දුක්ඛාර සත්‍ය ගැන. හැබැයි අපි හිතාගෙන ඉන්න දුක්ඛාර සත්‍ය ගැන නෙවෙයි. දැන් පැහැදිලිද? එහෙමනම් ඔන්නෝක තමයි පැහැදිලි කරගන්න ඕනේ. ඕක පැහැදිලි කරගත්තට පස්සේ පුදුම කලකිරීමක් එනවා. අනේ මේ සිත අපේ සිත අපි මුලාවටපත් කරනවා. අපි ගොනාට අන්දලා නේද මෙච්චර කල් මේ සසර අරගෙන ගියේ. දුක්ඛින්න දෙයක් තියනවද වෙන? මේ අත නිබ්බින්දති දුක්ඛේ මේ දුක්ඛාර සත්‍යය. ඒකේ පෙන්නන දේ ඇත්තටම මේක මොකවත් නැහැ නේද? තියෙන්නේ මොකක්ද? වර්තමානයේ ඉපදිලා නිරුද්ධ වෙන සිතුවිල්ලක් විතරක් නේද? මේ අපි බාහිරේ දකින්න කියන අම්මා තාත්තා ගහකොළ මොනවත් මේ ලෝකේ තියෙන දේවල් නෙවෙයි නේද කියලා උද්දට පැහැදිලි වෙනවා. මොකක් වුණොත්ද? යදා පඤ්ඤාය පස්සති. විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කොත් කුමක්ද දකින්න ඕන? සබ්බේ සංඛාරා අනිච්චන්ති. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කොත් ඒ දැක්ක පුද්ගලයා
දුක්ඛාර සත්‍යය ගැන කලකිරෙනවා. දුක්ඛාර සත්‍යය ගැන කලකිරෙනවා කියලා කියන්නේ පින්නතුනි මේ පින්නතුන් දැන් යම් ධර්ම දැනුමක් තියෙන නිසායි අපි කියන්නේ. දැන් YouTube නාලිකාවෙනුත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අකණ්ඩව ශ්‍රවණය කරන පින්නතුන්ට සැලකිය යුතු ධර්ම ඥානයක් තියෙනවා. ඒ නිසා මේක ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් චිත්ත වීතියක් ගත්තොත් අපි උත්සාහ කරනවා අද දවසේ ඒ චිත්ත වීතිය පැහැදිලි කරන්න බලමු. වෙලා වෙන විදියට. බැරි වෙන එකක් නැහැ කියලා හිතනවා. චිත්ත වීතියක් ගත්තොත් මේ පින්නතුන් දන්නවා චිත්ත වීතියක අන්ත දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද? අන්ත අතහරින්න කියලා. මතකයිද? ඒ මොනවද අන්ත? විවිධාකාරයෙන් උන්වහන්සේ අන්ත ගැන කිව්ව නේද? අන්ත අත නොහැරෙන ධර්මය. ශ්‍රී සත්‍ය ධර්මයේ නොවන බව මේ පින්නතුන් මතක තියාගන්න. අන්ත අතහැරෙන්නේ නැත්තම් අන්ත ගැන කතා කරලා ඒව අතහැරෙන විදියක් කියලා දෙන්නේ නැත්තම් මොන වචන හරබයක් කරා ඒකේ ගන්න දෙයක් නැහැ පින්නතුනි පුස්සක් විතරයි තියෙන්නේ. ඒතර මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදීම දේශනා කරා අන්ත අතහරින්න ඕන. අන්ත අතහැරලා මැද යන මාර්ගයකයි යන්න ඕන. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී පසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය. ඒ විදිහටනේ පැහැදිලි කරේ. එතකොට මජ්ක්‍ධිමා පටිපදා මෙදින් යන මාර්ගය. මේ ගැන මේ මොකක් ගැනද කියන්නේ? මධ්‍යම ප්‍රතිපදාව හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. මෙදින් යනවා නම් අතහැරෙන්නේ අන්ත දෙක. පැහැදිලි නේද? අන්ත අතහැරෙන්න ඕන. අන්ත මොනවද කිව්වේ උන්වහන්සේ විවිධාකාරයෙන් අන්ත පැහැදිලි කරා. අපි දන්නවා අන්ත කීපයක් පැහැදිලි කරොත් දැන් කාමසුකල්ලිකාණු යෝගයේ අත්තකිලමතාණු යෝගී කියලා අන්ත දෙකක් තියෙනවා. ඒක බොහොම ඕලාරික වශයෙන්. ඒක ගැඹුරට ගිහිල්ලා පරමාර්ථ වශයෙන් කියන්න පුළුවන්. දැනට අපි එච්චර කියන්න යන්නේ නැහැ. මොකද උන්වහන්සේ අනුගමනය කරපු දෙකමනේ නේද? ඒ දෙක අතහරින්න ඕන කියලා කාටද කියන්නේ මේ පස්සක මහණුන්ට කියන්නේ. මොකද සම්පූර්ණයෙන්ම කම්සප්ප වින්දා රජ කුමාරයෙක් විදිහට ඉන්නකොට ඊට පස්සේ අනන්ත අප්‍රමාණ දුක් වින්දා අත්තකිලමතාණු යෝගයේ ඒකේ යෙදුනා අර දුෂ්කර ක්‍රියා කරන සමේ දෙකම අතහරින්න. ඊට පස්සේ අන්ත ගැන කිව්වා ගැඹුරින්. ඒ අන්ත තමයි ඇත කියන්නේ පින්නතුනේ ඒකාන්තයක් නැත කියන්නේ ඒකාන්තයක්. අපි දේශනා කරන මේ ධර්මයේ අපි අද දැන් මේ කොටසක් අවසන් කරලා මේ පින්නතුන්ට දෙනවා අවස්ථාවක් මේ ධර්මයේ ගැන ගැටලු කීපයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න. ඊ දෙන වෙලාවෙදී උනත් ඒ දේ අපි කියලා තිබුණොත් මේ පින්නතුන්ට අහන්න පුළුවන් ඔය අන්ත අතහැරෙන බවක් තියෙනවා. අන්ත අතහැරෙන්නේ නැත්තම් මෙතන රැඳෙන්න එපා නැගිටලා යන්න මේ පින්නතුන් අන්ත අතහැරෙන බව මේ ධර්ම දේශනාවන් තුලත් පැහැදිලි වෙන්නේ නැත්තම් මේ ධර්ම දේශනාවන් වැරදි. ඕනම කෙනෙක් ධර්ම දේශනාවක ඒ කියන්නේ ධර්ම දේශනා තියෙනවා පින්නතුන් වර්ග දෙකක්. සම්මුති ධර්මය. සම්මුති ධර්මත් අවශ්‍යයි. අපි දන්නවා සම්මුති ධර්ම ඊය තුලින් තමයි පරමාර්ථ ධර්මයට එන්නේ. අපි කතා කරන්නේ පරමාර්ථ ධර්ම ගැන විතරයි. මොකද ප්‍රමාද වෙවි ඉන්න බෑ. අපි දන්නවා සසර බය ඇති කරගත්ත පින්නතුන් යම් ප්‍රමාණයක් ඉන්නවා 14ක් හරි. ඒ පින්නතුන් අරඹයාම තමයි අපේ මේ සම්බුද්ධ දේශනාවන් අපි පවත්වන්නේ. ඒ නිසා දැන් සම්මුති ධර්මය ඕනේ කියන එක නෙවෙයි. අපි පැහැදිලි කරන්නේ මේ පරමාර්ථ ධර්මයේ වශයෙන් යම් කෙනෙක් දේශනා කරනකොට අන්ත අතහැරන බවක් ඒකේ නැත්තම් නිකාං වචන ටිකක් විතරක් නම් එතන මේ ලෝකයෙන් නිරුද්ධ වීමක් නැහැ පින්නතුනි. ලෝකයෙන් අත මිදීමක් නැහැ. ඒ කියන්නේ ලෝකයෙන් තුලයි ඉන්නේ. ලෝකයෙන් අතහැරෙන්න ඕන. ලෝකේ අතහැරන ධර්මයක් තමයි ඕන වෙන්නේ. එතකොට ඇත කියන්නේ ඒකාන්තයක් නැත කියන්නේ ඒකාන්තයක්. දැන් අපි කියනවා පවතින්නේ වර්තමානයේ ඉපිට නිරුද්ධ වෙන සිතුවිල්ලක් පමණයි කියලා. එතකොට උතර මම කියන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා කියන්න බෑ. අපි හොඳ උදාහරණයක් කියනවා. අපි බලමු කාල වේලාව තියෙන ප්‍රමාණය අනුව අපි ඒකයි කිව්වේ අද දවසේ හොඳ ධර්මදේශනයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. චිත්‍රපට ශාලාවක කිසි කෙනෙක් නැතුව කිසිම කෙනෙක් නැතුව කිසි පුද්ගලයෙක් ඇතුලේ නැතුව චිත්‍රපටිය විකාශය වෙන සලස්සනකොට දකින්නට කෙනෙක් ඉන්නවද නැද්ද කියලා අපි සාකච්ඡා කරමු. ඊටාම ගැඹුරු. ඕනේ එතෙන්දි තේරෙන්න ඕනේ මම කියන කෙනෙක් ඇතද නැතද ওই දෙකම අතහැරෙන්න ඕනේ.
නැත කියන්න බෑ, ඇත කියන්න බෑ. අපි පස්සේ බලමු මේක. දැනට නිකම් මතක තියාගන්න. අපිට වෙලාව තිබුණොත් අපි ඒක පැහැදිලි කරමු. එතකොට ඇත නැත කියන්නේ අන්ත දෙකක්. ওই දෙක අතහැරෙන්න. ඊළඟ එක තමයි අතීතය කියන්නේ එක අන්තයක්, අනාගතය කියන්නේ තව අන්තයක්. ওই දෙක අතහැරෙන්න ඕනේ. මැදට එන්න වෙන්නේ මොකද්ද? වර්තමානය. වර්තමානයේම තමයි තියෙන්නේ. හරි. නාම කියන්නේ ඒකාන්තයක්, පින්නතුන් රූප කියන්නේ ඒකාන්තයක්. නාමත් අතහැරෙන්න ඕන, රූපත් අතහැරෙන්න. එතකොට අපි ඊට කලින් පැහැදිලි කරලා ඇති මේ ලෝකේ පරමාර්ථ ධර්ම දෙකයි තියෙන්නේ, නාම සහ රූප. එතකොට නාම සහ රූප මේ දෙක විතරයි මේ ලෝකේ තියෙන්නේ කියන්නේ මේ ලෝකේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් පරමාර්ථ වශයෙන්. නාම සහ රූප. ඒ කියන්නේ නාම සහ රූප කියන දෙකේ එකතුව තමයි ලෝකේ. පැහැදිලිනේ? එහෙමනම් නාම කියන්නේ ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා නාම කියන්නේ ඒකාන්තයක්. රූප කියන්නේ ඒකාන්තයක්. අන්ත දෙක අතහරින්න කියන. එතකොට මොකද්ද වෙන්නේ? ලෝකෙම අතහරින්න කියන එක නේද ලෝකී කියන්නේ? ඔව්. ලෝකෙම අතහරින්න කියන එක. එහෙමනම් අන්ත අතහරින්න වෙනවා. එතකොට කොහොමද නාම රූප අතහරින්නේ? නාම රූප අතහැරුණාට පස්සේ මැදට එන්නේ මොකක්ද? විඥානයේ මැජ්ජේ. විඥානයයි මැද තියෙන්නේ. විඥානයේ මැද තියෙන්නේ. හරි. ඊට පස්සේ බාහිරය කියලා කියන්නේ ඒකාන්තයක්, ආධ්‍යාත්මය කියන්නේ ඒකාන්තයක්. ආධ්‍යාත්මය කියන්නේ පින්නතුනි දැන් ඔය පින්නතුන් මම කියලා ගන්න ඔය කය තියෙනෝනේ, ශරීරය තියෙනෝනේ. ඔන්න ඕක තමයි ආධ්‍යාත්මය. මම කියලා කියන එකෙද. ඕක නැති කරගන්න යන්නේ. ඕක ඔය සංකල්පේ වැරදි කියන එකට යන්නේ අපි. ඒ වැරදි කියලා යන්න නම් සම්මුතියෙන් නේද යන්න ඕන කියලා කිව්වා. ඒ නිසා මුලින් සම්මුතිය ඉන්න ඕනේ. මොකද්ද ආධ්‍යාත්මය? ආධ්‍යාත්මයේ තියෙනවා මම කියන එක කියලා. ඉන්නවා මගේ වටේ තියෙන සීලම දේවල්. මම කියන එක්කෙනා වටේ තියෙන, කය වටේ තියෙන සීලම දේවල්. 31 තලයේම බාහිරය. එතකොට ওই බාහිරයයි ආධ්‍යාත්මයේ දෙක එකතු වෙලා නේද ලෝකෙ හැදෙන්නේ. ඔව්. බාහිරය ආධ්‍යාත්මයේ දෙක එකතුව තමයි ලෝකෙ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිරය කියන්නේ ඒකාන්තයක්, ආධ්‍යාත්මය කියන්නේ ඒකාන්තයක්, අන්ත අතහරින්න කියනවා. ඒ කියන්නේ මොකද්ද? ලෝකයම අතහරින්න කියනවා. මේ ලෝකෙම අතහැරෙනකොට නේද පින්නතුනි සබ්බම් පහය ගමනියන් කියන එක කිසි දෙයක් නැහැ. අතහරින්න දෙයක් නැහැ කියලා කියන්නේ. ඒ ලෝකේ අතහැරෙන්නේ තියෙන්නේ. ඔය ධර්මයේ දැක ගන්න ඕන. මහා අමාරු නෑ. මේ පින්නතුන්ට පුළුවන්. වීරිය තියෙන්න ඕන. හොඳින් අහගෙන ඉන්න. අමාරු නෑ. මේක හරීම ලස්සන, හරීම පැහැදිලි, හරීම හිතට සැනසීම ගෙන දෙන ධර්මයක්. වටිනාකම කියන්නට බෑ. මේ පින්නතුන් මේ ධර්මය දැක්ක දවසට ඔහොම නෙවෙයි මේ පින්නතුන් ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට වඳින්නේ. ඔහොම නෙවෙයි වඳින්නේ. අන්න එතකොට තමයි අචල ශ්‍රද්ධාව හටගෙන තියෙන්නේ. අචල ශ්‍රද්ධාව හටගන්නේ එතකොට. සියල්ලට වඩා, Tamanටත් වඩා බුදු පියාණන් වහන්සේ තමයි එක Tamanට. මොකද මේ ලෝකයෙන් අත මිදෙනේ කායන ක්‍රමය අපිට පෙන්වලා දුන්නා. අපි දැක්කා. අපි දන්නවා ඔබ වහන්සේගේ වටිනාකම දැන්. අන්න එහෙමයි අචල ශ්‍රද්ධාව හටගන්නේ. එහෙම නැතුව පින්නතුනි අටමහා කුසල් නෙවෙයි මොනෝ කරන්නේ. එතන කෙලෙස්ම තමයි එකතු වෙන්නේ. තරගයක්ම තමයි තියෙන්නේ. මුදල් එකතු කරගන්න තරගයක්, කැපිලා පේන්න තරගයක් තියෙන්නෙම කෙලෙස්මයි. කුසල් පිටින් පේනවා, කුසල් පිටින් පෙන්නනවා, ඇතුලින් කෙලෙස් ගොඩවල් එකතු කරගන්න. ඒ නිසා හොඳින් තේරුම් ගන්න දැන් බාහිරය කියලා කියන්නේ ඒකාන්තයක්, ආධ්‍යාත්මය කියන්නේ ඒකාන්තයක්, අන්ත දෙකම අතරින්. ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා ස්පර්ශය කියන්නේ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය කියන්නේ තව අන්තයක්. ස්පර්ශය කියන්නේ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය කියන්නේ ඒකාන්තයක්. අන්ත දෙකම අතරින්. ඒක අපි පැහැදිලි කරනවා චිත්ත වීතියට එනකොට. දැන් අප පැහැදිලි වුණාට ඒ ගැන සැක සංකා හිතන්න එපා. ඕක ගැන දිගටම හිතී ඉන්න එපා. මේක තමයි මට පැහැදිලි වුණේ කියලා ඒක අපි පැහැදිලි කරනවා. දැන් මේ කියන දේ ඒ මොහොතේ කියන දේ අහගන්න. ඊට පස්සේ කියනවා ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක් කිව්වා. දුක ඒකාන්තයක්, දුක්ඛ සමුදය ඒකාන්තයක් කියලා. නිරෝධේ මජ්ජේ කියනවා. මැද තියෙන නිරෝධේ කියනවා. දුක ඒකාන්තයක්, දුක්ඛ සමුදය, දුක හට ගැනීමට හේතු එක පැත්තක කියලා තියෙනවා. මැද තියෙන්නේ නිරෝධය කියනවා. හරිද? එහෙමනම් එහෙම කියලා උන්වහන්සේ අන්ත දෙක කියන්නේ මොකද්ද? හොඳින් අහගන්න. දැන් දුක ඒකාන්තයක්, දුක්ඛ සමුදය, දුකට හේතු ඒකාන්තයක්. චිත්ත වීතියක් ගත්තත් පැහැදිලි වෙනවා පින්නතුනි. චිත්ත වීතියක් ගත්තොත් එහෙම 17ක් තියෙනවනේ. 17ක් තියෙන චිත්ත වීතිය නිකන් අපි ඇඳලා හිතුවොත් නිකන් බෝල වගේ ඇඳලා ගත්තොත් ඇඳලා හිතුවොත් මේකේ මුල් පැත්ත මැද තියෙන්නේ Nirodhaය, ඒකෙන් ඉස්සරහ පැත්ත. ඒ කියන්නේ වමේ ඉඳලා එනවා කියලා හිතුවොත් වම් පැත්තේ ඉඳලා මැද දක්වා තියෙන්නේ දුක්ඛ සත්‍ය, දුක.
ඊට පස්සේ මැද නිරෝධය. එතන ඉඳලා දකුණු පැත්තට. වමේ ඉඳලා මැදට තියෙන්නේ නිරෝධයට එනකන් තියෙන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛාර සත්‍ය. හරිද? ඒක අන්තයක්. ඒක අතහරින්න ඕනේ. මැද තමයි නිරෝධය තියෙන්නේ. චිත්ත වීතියේ මැදේ ඉඳලා දකුණු පැත්තට තියෙන ඉතිරි කෙලවර, ඉතිරි අර්ධය, ඉතිරි කොටස. ඒ තමයි දුක්ඛ සමුදය, දුකට හේතුව. තණ්හා දුකට හේතුව. මේ දෙකම අතහරින්න කිව්වා. එහෙනම් මුල් එකත් අතහරින්න කිව්වා. පැහැදිලිද? අන්න මුල් එක තමයි දුක්ඛාර සත්‍ය. ඒ අන්ත දෙක අතහරින්න කිව්වා. මැදට එන්නේ කො නිරෝධයට. දුක්ඛාර සත්‍යය තමයි පින්නතුනි දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ ওই ගාථා රත්නේ පැහැදිලි කරේ. අතනිබ්බින්දති දුක්ඛේ. දුක ගැන කලකිරෙනවා. දුක ගැන කලකිරෙනවා කියලා කියන්නේ දුක්ඛාර සත්‍යයේ තියෙන මෙන්න මේ චිත්ත වීති මුල් අර්ධය ගැන කලකිරෙනවා. කලකිරෙනවා නම් එතන ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තම් මිදෙනවා. ඇලෙන්නේ නැතුනම් මිදෙනවා. පැහැදිලිද? එතකොට අනිත් පැත්තේ ඇලෙන්නෙත් නැහැ. මොකද ඒක දුක්ඛ සමුදයනේ, දුක ඇති කිරීමනේ. ඒක හොඳට පැහැදිලි. ඒකත් පැහැදිලි. මේකයි අපැහැදිලි. එතකොට හරියටම අවබෝධ කරගන්න පින්නතා චිත්ත වීතියක මැදට එනවා. මධ්‍ය නිරෝධයේ මධ්‍යයේ කියනවා මැදට එනවා. මුල් අර්ධයේ තියෙන දුක්ඛාර සත්‍ය. දුක්ඛාර සත්‍ය කියන ඒකත් එයා ඒකට කලකිරලා ඉන්නේ. මේ විනාශය කරේ මෙච්චර කල් සසර අපිව අරන් ගියේ මේ චිත්ත වීති මුල් අර්ධයේ නේද? මේ මවාපාන මහා විකාර ලෝකයේ නේද? එහෙම දෙයක් නැතුව නේද මේක මේ මවාපාන්නේ? අන්න ඒකටයි දුක්ඛය කියලා උතන කිව්වේ. නැතුව අපි විඳින දුක සැපට. ඒවට නෙවෙයි කිව්වේ. පැහැදිලිද? අපේ කකුලේ ගලක් හැපුණාම ගලක ගිහිලා කකුල හැපෙනවා නැත්තම් කට්ටක් එන්නෙනවා. නැත්තම් අත තුවාල වෙනවා. නැත්තම් අපිට කුසගින්නි ඉන්න වෙනවා. නැත්තම් දරුවෙක් අපෙන් වෙන් වෙනවා. නැත්තම් අපිට ලොකු දරුණු අසනීපයක් හැදෙනවා. ඒ වගේ වෙලාවෙදි එනව නේද වේදනාව? දුක. ඒ දුක ගැන නෙවෙයි කිව්වේ. හොඳට තේරුම් ගන්න. මේ කිව්වේ දුක්ඛාර සත්‍ය ගැනයි කිව්වේ. ඒ ගැනයි කලකිරෙන්නේ. අතනිබ්බින්දති දුක්ඛේ කියලා කිව්වේ ඒකයි. ඒක ගැන කලකිරුණු පුද්ගලයා ඇලෙන්නේ නැහැ. කොහෙද ඇලෙන්නේ නැත්තේ? චිත්ත වීතියේ මුල් අර්ධයේ ඇලෙන්නෙත් නැහැ. චිත්ත වීතියේ පසු අර්ධයේ ඇලෙන්නෙත් නැහැ. අන්ත දෙකම අතහරිනවා. ඇලුනේ නැතොත් පින්නතුනි මිදෙනවා. මිදෙනවා කියන්නේ එයා ලෝකයෙන් මෙතර වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ගාථා රත්නේ ඕකයි මොකක්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සිල් සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා යමි. යදා පඤ්ඤාය පස්සති. යදා පඤ්ඤාය පස්සති කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් වටහා ගනීද දකීද? මොකද්ද දකින්න ඕන? සිල් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවයේ යමෙක් විදර්ශනා ඥාණයෙන් දැකගත්තොත් අත නිබ්බින්දති දුක්ඛ නිබ්බින්දති. කලකිරෙනවා. මොකක් ගැනද? දුක ගැන. දුක කියලා කියන්නේ අපි විඳින දුක නෙවෙයි. අනේ මගේ දරුවා මම දාලා ගියා. ඒ දුක නෙවෙයි පිටුතුනි. මේ දුක්ඛාර සත්‍ය ගැන ඒක අපි පැහැදිලි කරනවා. ඒ නිසා මේ කලබල වෙන්න එපා. දුක්ඛාර සත්‍ය ගැන. ඒ ගැන අපි කලකිරෙනවා. ඒකෙන් තමයි සසර අරන් යන්නේ. දුක්ඛාර සත්‍යයේ තියෙන චිත්ත වීතිය මුල. ඒකෙන් මවල පෙන්නන දේ තමයි මේ ලෝකයේ තියෙනවා කියලා අරගෙන ඊළඟ අන්තයට අපි බහින්නේ. දුක්ඛ සමුදයට යන්නේ එහෙමයි. එතකොට මුල් කෑල්ල ඒ කියන්නේ දුක්ඛ චිත්ත වීතියේ මුල් අර්ථය. ඒ කියන්නේ දුක්ඛාර සත්‍යය. ඔය අතනිබ්බින්දති දුක්ඛය කියන දුක්ඛය කියන කොටස. ඒක ගැන පින්නතුනේ කලකිරෙන්න ඕන. අග කොටසේ කලකිරලා හරියන්නේ නැහැ. අග කොටසේ කියලා කියන්නේ අපි විඳින දුකේ කලකිරුණොත් එතන විනාශයක්මයි. එහෙම වුණොත් ගැටීමමයි වෙන්නේ. එතන කලකිරලා හරියන්නේ නැහැ. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. දැන් ගොඩාක් පින්වතුන් බුද්ධාගමේ වෙන්න පුළුවන්, වෙන ආගමක වෙන්න පුළුවන්. මේ ජීවිතය ගැන කලකිරලා ඉන්නේ චිත්ත වීතියේ මුල් අර්ධය ගැන නෙවෙයි, දුක්ඛාර සත්‍ය ගැන නෙවෙයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන කලකිරලා තියෙන්නේ. සමුදය ගැන කලකිරෙන්නේ. නේද? අපි වයසට යනවා. අපි ලෙඩ වෙනවා. හැබැයි සම්මුතිය ඒක. ඒක එපා කියන එක නෙවෙයි. එතනින් තමයි මෙතෙන්ට එන්න ඕන. නමුත් පරමාර්ථය අරකොට ඕකේ නෙවෙයි කලකිරෙන්නේ. ඕකේ කලකිරනකොට පින්නදින මොකද වෙන්නේ? ගැටීමක් වෙන්නේ. මගේ දරුවා මං දාලා කියා. මේකා මං හැදුවේ කොහොමද පොඩි කාලේ? ඔන්න ගැටීම. අඬනවා දැන්. කී අඬනවා අල්ලපු ගෙදර එක්කනත් එක්ක. මගේ දරුවා, මගේ පුතා, මගේ දූ දාලා කියා. මැරිලා නෙවෙයි. දාලා ගිහිල්ලා යන්නේ. ගිහිල්ලා තියෙන්නේ කොහොමද? මට නොකිය. මම ඕක හැදුවේ කොහොමද? අනේ ඔයා දන්නව නේද? මම හරියට කන්නේත් නැතුව ඕකට ඉගැන්නුවේ. එහෙම කී අඬනවා මේ ගැටීම නෙවෙයි තිබින්නතුනි. දැන් මිදෙයිද? ඇලිලා මිදෙන්නේ නැහැ. කොහෙද මිදෙන්නේ? ඒ නිසා
චිත්ත වීතියේ අගාර්ධයේ පළක් නැහැ. අගාර්ධය කියන්නේ කිසි දෙයක් තියාගන්න අවශ්‍ය නැහැ. අගාර්ධයේ ඉබේම අතහැරෙනවා. මුල් අර්ධය අතහැරලා කලකිරුණොත් එයා අගාර්ධයට පනින්නේ නැහැ. එයා මැද රැඳෙනවා. නිරෝධයේ රැඳෙනවා චිත්ත වීතිය. පැහැදිලිද? ඒ නිසායි මේ ගාථා රත්නය බුදු පියාණන් වහන්සේ දේශනා කරලා ඉවර වෙනකොටම අර 500ක් දෙනා සියලු කෙලෙසුන් නැසලා රහත් භාවයට පත් වෙන ඕන නිසා. ටග්ගල් වටහා ගත්තා මේක නේද වෙන්න ඕන කියන එක. ඒ නිසා මේ පිටු මොදින් තේරුම් ගන්න කලකිරෙන්නයි ඕන. කලකිරෙන්න ඕන පින්නතුනි මොකක් ගැනද? අපි විඳින දුක ගැන නෙවෙයි දුක්ඛාරය සත්‍යය ගැන. ඕකේ වෙනසක් අද බලා ගන්න පුළුවන් දන්නේ නැති අය. දුක්ඛාරය සත්‍යය ගැන ගැඹුරු වෙන්නේ. අමාරු නෑ. එතකොට දුක්ඛාරය සත්‍යය ගැන කලකිරුණොත් අත නිබ්බන්ති දුක්ඛේ කලකිරුණොත් කලකිරිච්ච එක්කේ ඇලෙන්නේ නෑ ඇලිච්ච එක්කේ මිදෙනවා. ඒ ගැන තමයි අන්තිම වාක්‍යයෙන් කියන්නේ අන්තිම පේලිය කියන්නේ ඒස මග්ගෝ විසුද්ධිය. එය විසුද්ධියටවත් නිවනට මගයි කියලා. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් අපි යමු පැහැදිලි කරගනිමු. ඔන්න මේ ගාථා රත්නය දැන් ඔන්න වටහා ගන්න උත්සාහ කරමු. දැන් මොනවද අපි පැහැදිලි කරගන්න ඕන? මේ පින්නතුන් පැහැදිලි කරගන්න ඕන සබ්බේ සංඛාර. සියලු සංස්කාර ධර්මයේ මොනවද කියලා දැනගන්න. හරිද? නැත්තම් කොහොමද නූනින් දකින්නේ? නැත්තම් කොහොමද වෙන කාටවත් කියලා දෙන්නේ නේද? සියලු සංස්කාර ධර්මය කියන්නේ මොනවද කියලා දකින්න. වටහා ගන්න ඕන හොඳට. හරිද? සබ්බේ සංඛාර. අනිච්චාපි. අනිත්‍යයි කියන්නේ මොකක්ද? අනිත්‍යයි කියන්නේ මේ වෙනස් වෙන එකද? නෑ. වෙනස් වෙන එකද නෙවෙයි. ඊට එහා ගිය දෙයක්. එතකොට සබ්බේ සංඛාරා කියන්නේ මොකක්ද? සියලු සංස්කාර ධර්මය කුමක්ද කියලා දැනගන්න. එක. දෙවෙනි එක. අනිච්චයි. අනිත්‍යයි කියන්නේ මොකක්ද? දෙක. ඊළඟ එක. යදා පඤ්ඤාය පස්සති. විදර්ශනා ප්‍රඥාවෙන් මේක දැකගන්නේ කොහොමද කියලා දැනගන්න. තුනයි. ඊට පස්සේ අතනිබ්බින්දති දුක්ඛි. දුකෙහි කලකිරෙනවා එතකොට. එතකොට දුකෙහි කලකිරෙනවා. දුක කියලා කියන්නේ මොකක්ද? කලකිරෙන්න මොකක්ද? අතනිබ්බින්දති දුක්ඛි ඒ සමග්ගෝ විසුද්ධිය කලකිරෙන්න විතරයි තියෙන. කලකිරුණාට පස්සේ ඉබේම යනවා වෙන කල යුතු දෙයක් නැහැ. අර දුකෙහි කලකිරෙනවා නම් ඒ ගැන කලකිරිච්ච සිතින් හිතනවා නම් ඒක ඇලෙන්නේ නැහැ. ඒක ඇලුන් නැතොත් පින්නතුනි මොකවත් නැහැ. සබ්බම් පහයි ගමනියන් කියන එක සම්මුති ධර්මයක් කියලා තේරෙනවා. හැර යන්නේ කිසිවක් නැහැ කියලා එතකොට තේරෙනවා. පැහැදිලිද? නැත්තම් අඬා වැළපෙන්න ඕන නම් මරණ වෙලාවේදී අඬා වැළපෙන්න බෑනේ. සිත විතරයි අඬා වැළපෙන්නේ. භයානක මෙකෙන අඬා වැළපෙනවා. කය අඬා වැළපෙන්න විදියක් නැහැ. කඳුළු මේරෙන වෙන්න පුළුවන්. හැබැයි වචන පිට වෙන්නේ නැහැ. වචන පිට වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය කියනෝනේ. අපි අහලා තියෙනෝනේ. අනේ අපේ තාත්තා, අනේ අපේ යාළුවා, අනේ අපේ අම්මා. අනේ බොහොම සුවදායි මරණයක්. නින්දෙන්ම මැරිලා. නින්දෙන්ම මැරිලා. එහෙමයි කියන්නේ. අපි අනන්ත අහලා තියෙනවා. නින්දෙන්ම මැරිලා. මරණය ලස්සන බලන්න නින්දෙන්ම මැරිලා. නින්ද කවුරු නින්දෙන්ද මැරිලා තියෙන්නේ? අපි නින්දෙන්ද මැරිලා. අපි නින්ද හිටිද්දි මැරිලා නිසා අනේ හරිම සුවදායක මරණයක්. කාටද පින්නතුනි සුවදායක අපිට? අපේ නින්ද කැඩුවේ නැහැ තාත්තා. අපේ නින්ද කැඩුවේ නැහැ අම්මා. අපේ යාළුවා අපේ නින්ද කැඩුවේ නැහැ. අපිට රෑ ජාමේ ස්පිරිතාලේ එක ගෙනියන්න ඕන උනේ නැහැ. එයාත් නින්දෙන්ම මැරිලා. එහෙම හිතාගෙන ඉන්න. නින්දෙන් මැරෙන්නේ නැහැ පින්නතුනි. නින්දෙන් මැරෙන්නේ නැහැ. දුක් විඳලායි මැරෙන්නේ. කියා ගන්න බැරුවයි මැරෙන්නේ. යන වෙලාවේදී හිත මේක දාලා යන්නේ බැරි කමට. එතින්දී අල්ල ගන්නවා පංච උපාදාන ස්කන්ධය වදකේ කියොන්නතුන් විදිහට. පංච උපාදාන ස්කන්ධයේ සේරම වැඩ ටික කරලා දීලා සුවචකී කරේක ඉඳලා අන්තිම මොහොතේදී මේ වදකයා අලි ගන්නවා අරන් යනවා සතර පායට. ඒකයි වෙන්නේ. ඒකයි වෙන්නේ. එතකොට දැන් ගාථා රත්නේ එහෙමනම් මේ පින්නතුන්ට පැහැදිලි. දැන් සසර බය ඇති වෙන්නට මේ පින්නතුන්ට තව පොඩි කතාවක් කියන්න. සසර බය ඇති වෙන්නට ගොඩක් පින්නතුන් දන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අය දන්නවත් ඇති. දැන් මේ කර්මය කියලා කියන එක පින්නතුනි ඊටාම භයානකයි. ඊටාම ප්‍රබලයි. ඒ වගේම කර්මය කියන එක අතිශයින් සාධාරණයි. වෙලාව වගේ තමයි. අපි දන්නවා අපි බොහොම සතුටින් ඉන්න වෙලාවක. දන්නේම නැහැ වෙලාව යනවනේ. බලන්න වෙලාව ගිය ඉක්මන කියලා අපි කියනවා. නේද? එතකොට අපි අකමැති වෙලාව මේ වෙලාව යන්නේ නැහනේ. එහෙම කියනෝ නේද? එතකොට වෙලාව අපි අකමැති වෙලාවට වෙලාව උරුලුසී තප්පර කට්ට හිමින්ද යන්නේ පින්නතුනේ. නෑ. වෙලාව සාධාරණයි.
අපිට දැනෙන විදිහ. වේලාව තප්පර කටුව යම්සේ සාධාරණද කර්මයක් ඒ වගේ සාධාරණයි. අපිට දුක් කරදර එනකොට එක පිට එක කරදර එනවා. සමාවක් නන්නේ කර්ම. සැපගෙන දෙනකොට එක පිට එක එනවා. එක පිට එක සැප එනවා. එතකොට මූට සැප දුන්නා වැඩි කියලා හිතලා කර්මය පොඩ්ඩක් අයින් කරලා දුකක් දෙන්න යන්නේ නැහැ. ඒක බොහොම සරල සාධාරණයි. එක දිගට සැප එනවා, එක දිගට දුක එනවා. එක දිගට දුක එනකොට තමයි ගොඩක් අය සීදීවිය සාගන්න හිතේ. මේ කර්මය කියන එක බින්දුනේ හරි ප්‍රබලයි. මේ කර්මය නැති කරන්නට බෑ. අහෝසි කර්ම කියලා මේ පිටුතුන් අහලා තියෙනවනේ. අහෝසි කර්ම කියලා තියෙනවා. ඒ අහෝසි කර්ම කියලා තියෙන ඒවා ඒක ගැඹුරු. අහෝසි කර්ම කියන එක. මොකද දැන් ditta dhamma වේදිනියේ කර්මයක් ගත්තොත් මේ ආත්මෙම ඵල දෙන්න තියෙන එකක් ගත්තොත් එතෙන්දී චිත්ත වීතියට අනුව ඒ අපි දුමු මధుරයක් මරනවා කියලා. මధుරයක් මරණ එක ditta dhamma වේදිනිය වශයෙන් එන්න තියෙනවා කියලා හිතන්නකො පොඩ්ඩක්. ditta dhamma වේදිනිය විදිහට එන්න තියෙනවා. එතකොට මధుරවා මැරුවේ තල්ලනම් එතෙන්දී චිත්ත වීති අපි දුමු කෝටියක් හටගත්ත කියලා නැත්නම් ජවන්සිත කෝටියක් හටගත්තේ කියලා හිතන්නකො. ජවන්සිත කෝටියක් හටගත්ත නම් තල්ලනේ මැරුවේ අපිත් තැලිලමයි මැරෙන්නේ. අපිත් තැලිලමයි මధుරවයි මිනිහයි එහෙම නැහැ. අපිත් තැලිලමයි මැරෙන්නේ. එතකොට කෝටි පාරක් තැලිල මැරෙන්න තියෙනවනේ. හරිද? එතකොට කෝටි පාරක් තැලිල මැරෙන්න තියෙනවා මේක ditta dhamma වේදිනිය කර්මයක් විදිහට එනකොට කෝටි පාරක් පුළුවන්ද මුල්ම ආත්මෙ. ඒ ආත්මෙම කෝටි පාරක් මැරෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට එකක් ඉතිරි වෙලා ඉතුරු සේරම අහෝසි වෙනවා. ඔය අහෝසි කරා. හැබැයි ඒ හැරුණාම භයානකම එක තමයි ditta dhamma වේදිනිය කර්මත් නෙවෙයි, උපපච්ච වේදිනිය කර්මත් නෙවෙයි, අපරාපරි වේදිනිය කර්ම කියන එක තමයි භයානක. ඒ වයින් පිරිලා ඉන්නේ අපි. සියලුම දෙනා. පිරිලා ඉන්නේ ඔය අපරාපරි වේදිනිය කර්මවලින්. කිසි කෙනෙක් දන්නේ නැහැ අපරාපරි වේදනීය කර්ම කොච්චරක් පේලි ගහිලා ඉන්නවද කියලා අපිට පළදෙන්න. අපිට ඊළඟට වෙන්න තියෙන දේ කවුරුත් දන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. එතකොට අපරාපරි වේදනීය කර්ම තියෙනවා නම් එක පිට ඒක දුක දෙන්න පුළුවන් අපිට කොච්චර අපි සැප විඳින්මින් හිටියද. දැන් සැප විඳින්මින් ඉන්න පින්නතුන් හිතනවා නෑ. අපි සර්පින් කරපු අය. උන් ටිකක් මානෙකුත් ඉන්නව ගොඩක් අය. හැබැයි අපි දන්නේ නැහැ පින් කරා ඇත්ත අපරාපරි වේදිනී කර්ම යට ගහිලා තියෙන්න පුළුවන්. හැබැයි කොයි මොහොතක හරි අපරාපරි වේදිනී කර්ම ඉස්මතු වුණොත් දිගට මේක පටන් ගන්නවා ඉස්මතු වෙනවා. ඒකයි බයන්නේ. ඉතින් මේ අපරාපරි වේදිනී කර්ම ඕනම ආත්මික ඵල දෙන්න ඉදිරිපත් වෙනවා. රහත් වුණොත් විතරයි ඒ ටික නැති වෙන්නේ. අහෝසි වෙලන්නේ රහත් වුණොත් විතරයි. පැහැදිලිද? දැන් මේ පින්නතුන් අහලා ඇතිනේ දැන් බුදුරණන් වහන්සේ ඔය ගැන හොද්දටම දන්න නිසා කියන්නේ මුළු මේ සංසාරය කියන එක අතට අරගත්ත නිකන් නෙල්ලි ගෙඩියක් වගේ දැක්ක නිසානේ උන්වහන්සේ කිව්වේ මේකේ ඉන්න එපා කියලා. මේකේ ඉන්න එපා කියලා නැත්තම් උන්වහන්සේ කොහොමද කියන්නේ? උඹලා කුසල කරපල්ලා. කුසල කරලා දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ ඵලයයි. ගිහිල්ලා එතනින් වරෙන් කියලානේ කියන්නේ. සැපක් විඳලා මෙච්චර දුක් විඳපු එකේ දැන් ඉතින් මං කියලා දෙන්නම් සැප විඳින ක්‍රමය. බල කුසල කරලා සැප විඳපල්ලා. සැප විඳලා බුදු කෙනෙක් හරියටම බලලා වරෙන්න. එහෙම කරන්න පුළුවන් නම් එහෙම කියනවනේ. ඇයි අපි සැප විඳිනවට මේ තරහයි දුන්නාසේ නෑ. හිතන්න එපා මේක භයානක නිසා තමයි එක මොහොතක් සංසාරේ ප්‍රමාද වෙන්න එපා කියලා කිව්වේ. ඒක පැහැදිලි කරන්න අපි මේ හදන්නේ. දැන් පින්නතුනි මේ පින්නතුන් අහලා ඇති දැන් ඔය කල්පයක් ගත්තොත් මේ භද්‍ර කල්පය ගනිමුකෝ. භද්‍ර කල්පය කියන්නේ බුදුරජාණන් වහන්සේලා 5 නමක්ම පහළ වෙන මහා වාසනාවන්ත කල්පය. දැන් 4 නමක්ම නිවිල ගියා. අපි තාම ඉන්නව දෙවි. හරිද? හැබැයි ධර්මයේ තියෙනවා තාම. බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා ශ්‍රී සද්ධර්මයේ ඉතිරිලා තියෙනවා. හරිද? අපි වගේ වගක් නැතුව අපි ඉන්නවා. අපිට දරුවන්ගේ වැඩ ලොකුයි. අපේ තියෙන අහවල් අමාරුව ලොකුයි. අතේ අමාරුව ලොකුයි. බෙල්ලේ අමාරුව ලොකුයි. තුනටිය අමාරුව ලොකුයි. දන්නේ නෑ ඔయిత වඩා 10-12 වතාවක් දුක එකට ඇවිල්ලා තමයි මැරෙන වෙලාව යන්නේ කියලා. සබ්බම් පහයි ගමනියම් වෙන්නේ කියලා එහෙම කියලා දන්නේ නෑ. ඒ නිසා විවිධ දේවල් නිදහසට කරුණු කියලා
ධර්මයට යොමු වෙන්නේ නැතුව මගන්න. අපි දරුවෝගේ හවල් වැඩේ තියෙනවා. දරුවට පොඩ්ඩක් හෙම්බිරිසා වගේ. මේ පොඩ්ඩක් හෙම්බිරිසා වගේ. අපි දරුවෝගේ පොඩ්ඩක් අද බඩ රිදෙන කතාවක් කිව්වනේ. ඒ නිසා එන්න බෑ. හදිසි කවුරුත් නෑ තාත්තත් නෑ ගෙදර. ඔම් කතා කියන. මේ තමන්ම රවටා ගන්නවා. ඒ නිසා අපේ අර අකුරු තුනේ යාළුවට එච්චර කරන්නට වැඩ නෑ පින්නතුන් මතක තියාගන්න. ඔය පින්නතුන් කීප දෙනෙක් පස්සෙන් එළවනවා හැරෙන්නට. අනිත් අය එයාලා විසින්ම ලන්න දාගෙන එයාලා ආපස්සට අදිනවා. එයාලා මදගෙන. නිසා එච්චර වැඩ නෑ. ඒ නිසා අනිත් අය ගැන හොයන්න වෙලා තියෙනවා. අකුරු තුනේ යාළුවට ඒකයි භයානක. එතකොට දැන් මේ කල්පයක් කියන එක අතර දැන් ඊළඟට එන්නේ ඉන්න කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාල ගියාම උන්වහන්සේගේ ශාසනය අවුරුදු කොච්චරක් තියෙනවද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 80000ක් තියෙනවා. අවුරුදු 80000ක් උන්වහන්සේ ජීවමානව වැඩි ඉන්නේ. හරිද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නිවිල ගියාට පස්සේ ශාසනෙත් එහෙම නැති වෙනවා. එතකොට එතනින් ටිකක් කල් ගිහිල්ලා මේ සම්පූර්ණ කල්පෙම ඉවර වෙලා කල්ප විනාශ වෙනවා. කල්ප විනාශ වෙනවා. කවුද කියන්නේ මේ? මේවා එක එක මේ අපි කියන ඒවා එහෙම නෙවෙයි පින්නොත්. බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ තමයි දේශනා කළේ. මේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ අතර අන්තකල්ප විනාශ වෙනවා. දැන් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගෙන් පස්සේ අන්තකල්ප විනාශ වෙනවා. අන්තකල්ප විනාශයේදී මේ ලෝකේ මිනිස්සු ඉතුරු වෙනවා ටික දෙනෙක්. ටික දෙනෙක් ඉතුරු. ඔව්ගෙන් තමයි මේ ලෝකේ ඉස්සරහට හටගන්නේ. ඒවා සේරම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොකක්ද දේශනා කළා තියෙන්නේ? ඔව්. උන්වහන්සේ වැඩියනේ තමන්ගේ කවුද? පියරජතුමා බලන්න ආරාධනෙට කිඹුල්ලක් නුවරට වැඩපු වෙලාවේ ගණන් ගන්න නැතුව හිටියේ නේද? එකට සෙල්ලම් කරපු කට්ටිය. අපිත් එක්ක දුනු කෙලිය ගියේ සිද්ධාර්ථ දැන් ඉතින් බුදු වුණා කිව්වට අපිට වඩා මෙයා බාලා ඉන්නේ කියන වදින්න නැතුව පොඩි දරුවෝට ඉස්සරහට දාලා හිටියේ නේද? ඉතින් මානිය දුරු කරන්න මොකද්ද කරේ? යමාමා පෙළාර පෑවා. යමාමා පෙළාර පානකොට සාදුනාද දුන්න දෙවියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මගෙන් පසුවත් මේ පත්‍ර කල්පයේ තුලම ලෝ පහළ වී වදාරන්න. මෛත්‍රී නැමැති සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ මේ විදිහටම පවත්වනවා යමාමා පෙළාර කියලා. එතනින් නැවතුණා. එතනින් නතර කළා ඉන් එහාට කියන්න ගියේ නෑ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන. දැන් දෙවිවරු බලන් ඉන්නවා. දැන් නැතිවර දැන් උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කරයි කියලා. මොකද මිනිස්සු නැති වුණාට දෙවිවරු ඉන්නවනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් බොහොම ආසාවෙන් ඉන්නවා කියන්නේ නෑ. සරියුත් හාමුදුරුවෝ දිවිසින් දැක්කා දෙවිවරු බොහොම ධර්ම පිපාසයෙන් ඉන්නේ. කියන්නේ නෑ බුදු පියාණන් වහන්සේ පාර සිවුර එකත් පස්සකව සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩලා වන්දනාමාන කරලා කිව්වා භාග්‍යවතුන් බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ අර දේශනා කරලා දැන් අස්තර කරානේ. අන්න බලාගෙන ඉන්නවා දෙවිවරු. ඔබ වහන්සේ දේශනා කරන තුරු ධර්ම විශ්වාසයෙන් ඉන්නේ. ඒ නිසා අපිට සියලු දෙනාට අනුකම්පා කරලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරන මේ කකුලට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න අනාගත වංශ දේශනාව දේශනා. අනාගත වංශ දේශනාව සියල්ලම දිනනවා. ඔය කිසි කෙනෙක් වෙන අය කියපුව නෙවෙයි. හිතලු එහෙම නෙවෙයි. එතකොට ඒක තමයි තියෙන්නේ. මොකක්ද? අන්තකල්ප විනාශ වෙන තියෙනවා. අන්තකල්ප විනාශයෙන් පස්සේ මේ ලෝකෙම ඉන්න යම් සත්ගුණවත් පිරිසක් වෙතින් හටගන්නවා ඊළඟ પરම්පරාවන් ගිහිල්ලා ආයුෂ වැඩි වෙලා ආයුෂ අසංකීර්ණ දක්වා වැඩි වෙලා නැවත ආයුෂ අඩු වෙගෙන ඇවිල්ලා ආයුෂ ලක්ෂයකට වඩා අඩු වෙනකොට ඔන්න බුදුවරයෙක් පහළ වෙන්න දැන් මේ පසුබිම සකස් වෙලා කාලය කියන දේ හැරෙනවා. පස්මා බැලුම් වලින් කාලය කියන අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිසයන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයකට වඩා අඩු වෙන්න ඕන අවුරුදු 100කට වඩා වැඩි වෙන්න ඕන. එතකොට අවුරුදු 100කට වඩා වැඩි වෙන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අවුරුදු 120දී. දැන් අවුරුදු 120ක් නෑ. භාගයයි තියෙන අපිට. හැබැයි අපි ගැන අනුකම්පා කරලා. කවුරු ගැනද? අපි ගැන. මේ අද ඉන්න අපි ගැන අනුකම්පා කළා තමයි එදා බුදු පියාණන් වහන්සේත් එක්කම මේ සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න අදිෂ්ඨාන නොකර උන්වහන්සේගේ සරක්ති ධාතුන් වහන්සේලාත් එක්ක මේ බුද්ධ ශාසනය තවත් අවුරුදු 5000කට පවතින්නට කියලා අදිෂ්ඨාන කළා. විෂ්ණු කතරගම් වගේ දෙවිවරුන්ට මේක පවත්වන්න බාර දීලා
ආරක්ෂා කරන්න බාර දීලා උන්වහන්සේ මේ ලෝකෙන් අයින් වුණේ නැත්නම් පරිණිරවාණයටපත් උනේ අන්න අපි වෙනුවෙන්ම තමයි උන්වහන්සේ ඉතුරු කරේ. අපිට ඒක වගක්වත් නැහැ. අපිට ගානක් නැහැ. ඇයි? අපිට ගානක් නැත්තේ අපි සසරට බය නැහැ. දැන් පින්නතුනි මේ අන්තකල්පේ නෙවෙයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පස්සේ නැවත බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප කොච්චර කාලෙකින්ද? කල්ප අසංඛ්‍යයකින්. කල්ප අසංඛ්‍යයකින්. කල්ප කියන එක අපිට හිතා ගන්න බෑ. අපි කිව්වනේ මහා දීර්ඝ කාලය. නේද? තම 16 දිග පළල උස පෙට්ටියකට අබෑට පුරවලා අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් අයින් කරනවා. අයින් කරනකොට ඒ අර පෙට්ටිය හිස්සෙන්න ගතවන කාලයට විතර ටිකක් වැඩි කියන කල්පේ. අසංඛ්‍යය කියන්නේ බිංදු 140. කල්ප අසංඛ්‍යයකට පස්සේ තමයි ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් කාලේ හිතා ගන්න පුළුවන් නේද? ඔන්න දැන් ওই කාලේට මූණ දෙනවද නැද්ද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන්ම ගොඩ යනවද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන්ම නිවිල යන්න නම් දැන් මේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ පින්නතුනි. දැන් ධර්මයේ දැකලා තිබුණොත් දැන් ධර්මයේ අහලා තිබුණොත් මොන ධර්මයේද? සම්මුති ධර්මයේ නෙවෙයි. පරමාර්ථ ධර්මයේ අහලා තිබුණොත් එදාට සතර පද ගාතාවක් ඇහෙනකොටම වගේ බොහොම පහසුවෙන් අපිට මේ දුකින් මිදෙන්න පුළුවන්. එහෙම නෙවෙයිද අර ස්වාමින් වහන්සේලා 1500. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී අවුරුදු 20000. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී අවුරුදු 20000ක් අර මුල් 500 දෙනා අනිත්‍ය මෙනෙහි කරමින් බවුම් වඩලා තියෙනවා. අවුරුදු 20000. අනිත් 500 දෙනා සංස්කාරයන්ගේ දුක්ඛ ස්වરૂපේ අරමුණු කරමින් අවුරුදු 20000ක් භාවනා කරනවා. අන්තිම 500 දෙනා සංස්කාර ධර්මයන්ගේ අනාත්ම භාවය ඒක නිමිත්ත වශයෙන් අරගෙන අවුරුදු 20000ක් භාවනා කළා. ඒ නිසා නේද අර සතර පද ගාතාව ඇහුණා රහතු. නැත්තම් මොකද වෙන්නේ? අහලදිනේ. නැත්තම් ඇවිදලා කකුල් පුපුරලා ලේගෙන තුරු. ඒ පාර බැරි තැන දන ගාගෙන යනවා. දනියෙන් ලේන තුරු. පේනෝනේ කොච්චර දුෂ්කර ක්‍රියා කරන්න වෙනවද කියලා මේ ධර්මය අවබෝධ කරගන්න. මේ කාටද? පෙර පුරුදු කරලා නැති අයට. දැන් මෙන්න පුරුදු කරන්න අවස්ථාව. දැන් මේක පුරුදු කරලා තිබ්බොත් පොඩි කාලෙකට දරුවෝ පොඩ්ඩකට ඉඳපල්ලා බැරින්නේ නෑනේ. ඒව දාලා ආවනම් ඒ පැත්තත් හොඳයි මේ පැත්තත් හොඳයි. එහෙම නැතුව ඒක අල්ලගෙන හිටියොත් සබ්බම් පහයි ගමනියන් විලාවේදී යන්න වෙන දන හිතා ගන්න බෑ. එතකොට දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ ඔන්න කල්ප විනාශයක් වෙනවා. අන්තකල්ප නෙවෙයි කල්ප විනාශය. ඒක හරි භයානකයි. ඒ කල්ප විනාශයේ පින්නතුනි වෙනව කියලා කියන්නේ කොහොමද? මේ ලෝකේ කල්ප විනාශ වෙන්න පුළුවන් ක්‍රම තුනක් කියන බුදුරජාණන් වහන්සේ. මොකක්ද? සුලගින්, වතුරෙන්, උණුසුමෙන්, ගින්නෙන්. ඕකෙන් ওই ක්‍රම තුනෙන් මේ කල්ප විනාශ වෙන්නේ ගින්නෙන් කියලා කියන්නේ. ගින්නෙන් විනාශ වෙනකොට මුලින්ම වැහැලා වහින එක නවතිනවා. වහින්නේ නැහැ. වහින්නේ නැතුව තිවිලා හින්දෙන්න ගන්නවා සම්පූර්ණයෙන් ජලාශය. ගංගා ඇලදොලවල වතුර අඩු වෙලා ගිහිල්ලා ප්‍රධාන ගංගාවල් 5. ගංගා, අචිරවතී, සේරම ගංගාවල් ටික මොකද වෙන්නේ? හිඳෙනවා. ඊට පස්සේ අනෝතත්ත්ව විල් ඇතුළේ විල් ටික හිඳෙනවා. වහින්නේ නැහැ. ඊට පස්සේ සාගරයේ ජලයේ අඩු වෙලා ගිහිල්ලා හිඳෙනවා. ඒ කාලෙ වෙනකොට එක ලොකු ඉරක් පායන්න ගන්නවා උදුම ඉරක් අධික තාපයේ ගෙන දෙන්න. ඔන්නේ විදියට ගිහිල්ලා මේක විනාශ වෙන්න ගන්නකොට සතර අපා ගතවලයි මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකවලයි ඉන්න සියලුම කට්ටියට මොකද වෙන්නේ දන්නවද? විනාශ වෙන්නේ නැහැ. එහෙම විනාශ වෙනවා නම් එතන ඉවරයිනේ සසර. විනාශ වෙන්නේ නැහැ. ඔන්න කර්මයේ ප්‍රබලකම. ඔක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. සතර අපා ගත වෙලා නැත්තම් අවීචි මහ නරකාදී. මොනව කරලාද යන්නේ? අනන්තරීය පාප කර්ම 5 කරලානේ. හරිද? පංචානන්තරයේ පාප කර්ම කරලා අවීචි මහ නරකාදී දුක් විඳින අයගේ තියෙනවා මොනවද? අපරාපරිවේදනී කර්ම තියෙනවා. අපරාපරිවේදනී කර්ම සුගතිගාමී වෙන්න අපරාපරිවේදනී කර්ම තියෙනවා. අපි දන්නවනේ කවුද? අපේ දෙව්දත් තෙර. ඒ ස්වාමීන් වහන්සේ දෙව්දත් ස්වාමීන් වහන්සේ කරපු කුසල කර්ම තියෙනනේ. ඒව යට ගැහුණානේ. ඒක යට ගැහිලා තමයි මේ දැන් දුක් විඳින්නේ.
හැබැයි අර කරපුව තියෙන හැමෝගෙම තියෙන. ඒකයි භයානකම කර්මය. කර්මය විනාශ වෙන්නේ නැහැ පිළිතුරු. කර්මය කල් ගිහිල්ලා විනාශ වෙන්නේ. දැන් ওই කර්මයේ තියෙන මොනවද? දිට ධම්මත් නෙවෙයි. හරි? උපපජ්ජ දෙවිනි ආත්මෙත් නෙවෙයි. අපරාපරි වේදනීය කර්ම තියෙනවා හැමෝගෙම. දැන් අර සියලුම සතර අපාගතවල ඉන්න, මනුස්ස ලෝකේ ඉන්න, දිව්‍ය ලෝකේ ඉන්න. ඒ සියලුම කට්ටිය මොකද වෙන්නේ? සේරම දිව්‍ය ලෝකයි මනුස්ස ලෝකයි පොඩ්ඩක් අතාරිමුකෝ අපි. අර සතර අපාගතේ දින කට්ටිය. අවීච මහ නරකාදී ඉන්න අයගෙන් අපරාපරි වේදනීය කර්ම ඉස්මතු වෙලා එයා සේරම සුගතිගාමී. අපාය ඉස්සෙනවා. හරිද? සේරම සුගතිගාමී මේ වෙන්නේ හොදකට නෙවෙයි මතක තියාගන්න. දැන් අපේ අය හිතුව නේද සුනාමි එනකොට මූදේ වතුර අයින් වෙලා ගියාට පස්සේ අපේ කට්ටිය පැනලා සතුටු වුණානේ. නේද? ලංකාවේ ප්‍රමාණය වැඩි ඒ වගේ හිතන්න එපා මේ මහ විනාශයක් වෙන්නයි හදන්නේ. දැන් සේරම අවීචම නරකාදී ඉන්න කට්ටියත් සුගතිගාමී වෙනවා. සුගතිගාමී වෙලපින්නතුනි එයාලා දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි එනවා. සේරම කට්ටිය. හැබැයි ඔය භයානක අකුසල කර්ම 6ක් ගැන බුදුරජාණන් වහන්සේ කියනෝනේ. ආනන්තරී පාප කර්ම 5යි නියත මිත්‍යා දෘෂ්ටිකයි. නියත මිත්‍යා දෘෂ්ටික කට්ටිය ඉන්නේ වෙනම අපායේ. එයාලා එහෙම ඉන්නවා. එයාලට එන්න බෑ. එයාලට මොකවත් වෙන්නේ නැහැ. එයාලා දුක් විඳින්න ඉන්නවා. ඒකයි නියත මිත්‍යා දෘෂ්ටි කුණොත් මහා භයානකයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනෝනේ. ආනන්තරී පාප කර්මයකල අතෙන්ට ගියත් එනවා. දැන් අපි දන්නෝනේ. මෙයා පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනෝනේ. ගොඩාක් කල් ගිහිල්ලා දෙවිදත් වෙන. ඒ වගේ. හරි. එතකොට හැබැයි නියත මිත්‍යා දෘෂ්ටි කුණොත් එන්න බෑ. එතන යාලේ එල්ලිලා දුක් විඳගෙන ඉන්නවා. මහා යන්තකාර. පැහැදිලිද? එතකොට දැන් අතන ඉන්න කට්ටිය සේරම ටික එතනින් මිදිලෙනවා. ඇවිල්ලා සුගතිගාමී වෙලා දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවල ඉන්නෙත් නෑ. ඉක්මනට මේ කට්ටිය ධානය වඩනවා. ධානය වඩලා සියලුම කට්ටිය යනවා ආපස්සර බ්‍රහ්ම ලෝකයේ හෝ ඊට වඩා ඉහළ තියෙන බ්‍රහ්ම ලෝකවලට යනවා. ඉතුරු ඉන්න සියලුම කට්ටිය යනවා. මේ හොඳකට නෙමෙයි වෙන්නේ. හොඳකට නෙවෙයි. දැන් අර දුක් විඳ අවීචිමාන නරකාදී දුක් විඳ ඉන්න කට්ටියගේ නේද? අපරාපරි වේදනීය කර්මෙන් මතුවෙලා සුගතිගාමී වුණේ. එතකොට ඒ කට්ටිය මෝඩකමට හිතන්නේ මොකක්ද? දැන් හරි. දැන් ඉවරයි දැන් හරි කියලා. දැන් යනවා ධානය වඩන්න. ධානය වඩලා යනවා ආපස්සට දිව්‍ය ලෝකෙ ඊට උඩින් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යනවා. හරිද? ගිහලා ඒවයි තමයි දැන් එයාලා ප්‍රසන්න ගත වෙන්නේ. දැන් මේවයි කවුරුත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ මෙහි ඊළඟ ඉරත් පායලා සම්පූර්ණයෙන්ම මේක වායු ගුලියක් බවට පත් වෙලා උණුසුම් වායු ගුලියක් බවට පත් වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙපින් නැතිනි සතර අපා. ඒ කියන්නේ പ്രേත තිරිසන් අසුර නිර්ය සම්පූර්ණයෙන්ම මේ මහ පොළව දිව්‍ය ලෝක සදිව් ලෝකම සේරම විනාශ වෙනවා. දැන් ඒ කවුරුත් නැහැ. දෙවිවරු සේරම බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා. ඊට පස්සේ ආබස්සර දිව්‍ය ලෝක එනකම් බ්‍රහ්ම ලෝක ආබස්සර බ්‍රහ්ම ලෝක එනකම් බ්‍රහ්ම ලෝක ටිකක් විනාශ වෙනවා. ආබස්සර සහ ඊට උඩින් තියෙන ටික විතරක් ඉතුරු වෙනවා. දැන් කට්ටියම ඒකේ තමයි ඉන්නේ. දැන් හිතන්නේ බහරිය කියලා. අර විඳපු සේරම අකුසල කර්ම ටික ඉතුරු වෙලා තියෙනවා. පැහැදිලිද? අර ටික විඳලා ඉවර කිච්ච ගමන් ආයි කොහෙද යන්නේ? ආයි සතර පායට යනවා. අවීච මාන රකා දින. එතකොට ඔක හැදිලා තියෙන්නේ. එතකොට හැදිරෝ. පැහැදිලිද? ආයි කල්ප ලක්ෂ ගණන් ගිහිල්ලා. මේක ටික ආයි හැදෙන්න ගන්නවා. අර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ සංසුද්ධ සිත් තියෙන කට්ටිය මේ තෘෂ්ණාව තියෙන්නේ අනුශේ වශයෙන් පමණයි. එයාලා සීල දෙනාම හිතන්න ගන්නවා අනේ අර කලින් තිබ්බ විදියට මනුෂ්‍ය ලෝක සදෙව් ලෝක තියෙනවා නම් හොඳයි නේද කිය. එහෙම හිතනකොට කවුරුත් හිතනකොට මේක ටික ආයි කල්ප ලක්ෂ ගාණක් ගිහිල්ලා හැදෙන්න ගන්නවා. එතකොට අර අපා ටිකත් හැදෙනවා. පිටි විතරක් හැදෙන්නේ නැහැ නේ. අපා ටිකත් හැදෙනවා. හැදිලා අරවා ඉන්න අය මොකද වෙන්නේ? ඒ ආයුෂ අවසන් වෙනකොට කෙලින්ම යනව කොහටද? අවිචමාන රකාදී වල. හිටපු තැන් වලට වෙනවා. හොඳයිද? කර්මයේ ප්‍රබලකමතේ පේනවද? එහෙමනම් සසර සැරිසරසර දුක් විඳ ඉන්නවද? නැත්තම් මේ හම්බෙච්ච අවස්ථාවේ ඥානවන්තව ප්‍රයෝජනෙට ගන්නවද කියලා හිතන්න. දරුවෝ අල්ලගෙන දරුවෝ මත් නැහිගෙන ඉන්නවද? නැත්තම් මේ ධර්මය අවබෝධ කරගෙන දරුවන්ටත් යමක් කියා දෙනවද කියලා මේ පින්නතුන් තීරණය කරනවා. පින්නතුන්ට බාරයි. කියන්නේ යමක් කිව්වහම වටහා ගන්න පුළුවන් දැනුමක් තියෙනවනේ. නුවණක් තියෙනවනේ පින්නතුන්ට. ඒ නිසා මේක සසර අතිශයින් භයානකයි කියලා කියන්නේ ඕන්නේ ඒ නිසා. ඒ නිසා පොඩ්ඩක්වත් ප්‍රමාද වෙන්නේ නැතුව මේ ධර්මය අවබෝධ කරගන්න මේ පාර බැරි වුණත් මේ අවස්ථාවේ බැරි වුණත් මේ පින්නතුන් මරණ මංචකයේදී ධර්මයේ දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මෙතෙන්දී ධර්මයේ දැක ගන්න බැරි වුණත්
මේ විදිහේ සිත පිටවන්න උත්සාහ කරොත් එතකොට සුගතිගාමී වෙලා දෙවිවරුන්ගේ ධර්මය අහලා ඒ ගමන යන්න පුළුවන්. එහෙමත් බැරි වුණොත් එතනුත් මිසුනොත් නිසක වශයෙන්ම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී නිසක වශයෙන්ම නිවිල යනවා මේ බයකර සසරින් අත මිදෙන්න පුළුවන්කම ලැබෙනවා සහ එහෙම නොවුනොත් මේ අන්තිම බස් එක මිසුනොත් මොකද වෙන්නේ පින්නතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතහැරලා ගියොත් ආයි අපිට කතා කරන්න දෙයක් නැහැ. කල්පසංකේයයක් කියලා කියන්නේ දුක් විඳින්න ඉන්න වෙනවා. වැඩි කාලයක් ඉන්න වෙන්නේ මොන නිවේද කියලා කාටද කියන්නේ? පැහැදිලිනේ? ඒ නිසා මේක බයයි. මම එක මොහොතක්වත් මේකේ රැඳෙන්න එපා. මම එක මොහොතක්වත් මේ සසර වර්ණනා කරන්නේ නැහැ කියලා. ආනන්ද හඳුරුට කිව්වේ ඔන්න ඔය නිසා. නැත්තම් අපි දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල සැප විඳිනව බලන් ඉන්න බැරුව එහෙම නෙවෙයි බුදුන් වහන්සේ. පැහැදිලි නේද? ඒ නිසා ඥානවන්ත තේරුම් ගන්න උන්වහන්සේගේ වචනම තමයි කවදාවත් වෙනස් කරන්න බෑ ඒවයි අර්ථය. හරි. එහෙමනම් දැන් පොඩි විවේකයක් ඕනද? තව ඉස්සරහට යන්න පුළුවන්. පොඩි විවේකයක් ඕන නම් අපි පොඩි විවේකයක් දෙමු. හරි. එහෙමනම් අපේ මේ ධර්මදේශනාවේ පළවෙනි කොටස අපි නතර කරමු. දෙවෙනි කොටස තව පොඩි වෙලාවකින් අපි ආරම්භ කරමු. ඒකේ කෙලින්ම අපි පරමාර්ථ ධර්ම ගැනම තමයි කතා කරන්නේ. හරි එහෙමනම් සාදුකාරයක් දීලා මේ පිටුතුන් මේ පළවෙනි කොටස නතර කරන්නේ. දැන් එහෙමනම් දැන් මේ ගැන මොනවා හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් මේ දැනට කියපු දේ ගැන මොනවා හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් මේ පිටුතුන්ට පුළුවන් විමසන්න. මොනවා හරි දෙයක් ගැන. දැන් මදුරුවෙක් මරනකොට දැන් හිතල නෙවෙයි මරන්නේ. හිතල නෙවෙයි. අපි හිතන්නේ හිතල නෙවෙයි කියලා. දැන් විද්‍යාවට අනුව නෙවෙයි විද්‍යාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. විද්‍යාවේ තියෙනවා ඉච්ඡානුක අනිච්ඡානුක කියලා. ඉච්ඡානුක කියන්නේ දැනුවත් වෙන එක. විද්‍යාව කියනවා අනිච්ඡානුක වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්‍ය ධර්මයේ තුන අනිච්ඡානුක මොනවත් නැහැ. හැම දෙයකටම සිතක් පහළ වෙනවා. වේගවත් බව වැඩි වෙනකොට ඒ ක්‍රියාවට අවශ්‍ය වේගවත් බව වැඩි වෙනකොට සිතේ ඒ කියන්නේ සිත කොහොමත් එකම වේගය තමයි තියෙන්නේ. ඒ ක්‍රියාවලිය කරන්න ගතවන කාලය අඩු වෙනකොට ඒ සඳහා සහභාගී වෙන සම්බන්ධ වන ජවන් සිත් ප්‍රමාණය අඩු වෙනවා. ජවන් සිත් ප්‍රමාණය අඩු වෙනකොට අපි හිතනවා ඒක. ජවන් සිත් කියන්නේ සිතක් හට ගන්න යන්නේ පින්නතුනි එක චිත්තක්ෂණයයි. තප්පරෙන් කෝටියෙන් එකයි. එතන මේක ඉතා කෙටි කාලයක්. තප්පරෙන් කෝටියෙන් එකයි කියන්නේ. එතකොට දැන් ඒ කියන්නේ තප්පරයකට සිත් එහෙමනම් කෝටියක් හට ගන්නවා. තප්පරයකට මෙහෙම කරනකොට සිත් කෝටියක් හට ගන්නවා. එතකොට දැන් යම්කිසි ක්‍රියාවලියක් කරන්න යම්කිසි අපි තුන් මදුරුවෙක් මරනවා කියලා. මදුරුවෙක් මරණ මොහොතේදී පොඩි වෙලාවක් යන්නේ. ඒ නිසා මේ වෙලාවේදී තප්පරයකදී අපි හිතමු ජවන් කෝටියක් හටගත්තා කියලා. තප්පරයකදී. එතකොට දැන් මදුරුවෙක් ඇවිල්ලා වහලා විදින විත්තිය දන්නේ නැහැ කියලා කියන්න බෑ. විදින විත්තිය දැනෙනවා. විදින විත්තිය දැනෙනකොට මේ මදුරුවෙක් කියලා දැනගන්න. ඒක බොහොම වේගවත්. මදුරුවෙක් කියලා දැන නැත්නම් ගහන්නේ. මදුරුවෙක් කියලා දැන නැත්නම් ගහන්නේ. මදුරුවෙක් කියලා දන්නවා. ගැහුවට පස්සේ ඒක මදුරුවා යනවා. එක උගෙන් වෙන කරදරේ නිමා වෙනවා. මදුරුව මැරිලා කියන එකක් දන්නවා. ඔය සේරම සිත් පහල වෙනවා. ඔය සේරම සිත් ටික පහල වෙනවා. ඒ නිසා මෝ මරන්න ඕන කියලාත් මේ වෙනවා. මේ හිත සිතිවිලි පහල වෙනවා. ජවල් සිත් පහල වෙනවා. එතකොට අපි හිතමු කකුලයි කන්නේ කියලා. අපේ කකුල අපි කලව හරිය තමයි මදුරුව දැන් දෂ්ට කරන්නේ. එහෙන් තමයි දැනීම එන්නේ. එතකොට දකුණු අතින් නේද ගහන්නේ? වම් අතින් ගහන්නේ තමන්ට හුරුවතින් ගහන්නේ. තමන්ට හුරුවතින් ගහන්න අතත් තීරණය කරනවා තමයි. මේ කිනුයි ගහන්න ඕන. අරකින් ගැහුවොත් අතහැරෙන්න පුළුවන්. එයා ගිහිල්ලා ආයෙ එන්න පුළුවන්. සියල්ලම තීරණය කරනවා කියන්නේ ජවන් සිත් අපි නොහිතන ප්‍රමාණයක් හැදේ. ඒ හැම ජවන් සිතකින්ම පින්නතුනි හැම ජවන් සිතකින්ම නෙවෙයි අපි ඉදිරියට කියනවා චිත්ත වීතියක් ගත්තාම චිත්ත වීතියක පස්සේ චිත්ත වීතිය පස්සේ ජවන් සිත් තමයි බල සම්පන්න. ඒ බල සම්පන්න ඒ හැම සිතකින්ම අර විදියටම තැරිල මැරෙන්න තමයි කර්ම සකස් වෙන්නේ. එතකොට දැන්
මధుරයක් මරණ එක සාපේක්ෂව අඩුයි කියලා කියන්නේ අකුසලයේ අඩුයි කියලා කියන්නේ එතෙන්දී උපදින ජවන්සිත ප්‍රමාණය අඩු. අපි ලොකු සතෙක් මරන්න යනවනම් අපි තුමු අපි දඩයක්කාරයෙක්. අපි දඩයක්කාරයෙක් අපි ඌරෙක් මරන්න යනවා. අපි ඌරෙක් මරන්න යනවනම් අපි කලින් දවසේ ගිහිල්ලා ඌර යන්නේන මාර්ගය බලා ගන්නවා. දැන් මරන්න ඕන කියලා. ඊට පස්සේ මේ ඌරට ගහන්න ඕනේ මොන වගේ මන්දක්ද කියලා තීරණය කරනවා. කරලා මන්ද ගහනවා. මන්ද අටවනවා. ඊළඟ දවසේ අහුවෙලාද මන්දට අහුවෙලාද කියන බලන්න යනවා. එතකොට යනකොට ඌ මරන්න සූදානම් වෙලා යන්නේ මන්දට අහුවෙලා හිටියොත්. ඊට පස්සේ මන්දට අහුවෙලා නොහිටියොත් අනේ ඌ අහුවෙලා නෑනේ වෙන විදිහකට කරන්න ඕනේ කියලා තීරණයක් ගන්න. එතකොට ඒ සඳහා ගතවනව දවස් ගානක්. දවස් ගානක් ගත වෙනවා නම් චිත්ත වීති අනන්ත අප්‍රමාණ හට ගන්නවා. ජවන් සිත් අනන්ත අප්‍රමාණය මధుරයක් මරණවට වඩා. ඒ නිසා ඒවයි අපරාපරිවේදනීය කර්ම අනන්තයි අප්‍රමාණයි සේරම සසර ඉතුරු වෙනවා. සියල්ල සසර ඉතුරු වෙනවා. මధుරයක් මරණේවත් ඉතුරු වෙලා තියෙනවා. ඌරෙක් මරනකොට ඒකත් ඉතුරු වෙලා තියෙනවා. මිනිහෙක් මැරුවොත් ඒක ඊටත් වඩා වැඩි. අපි කල්පනා කරන්න බෑ ජවන් සිත් ගොඩාක් එතකොට. එතකොට මේ සියල්ල අපි දන්නේ අපි ඉස්සර මොනව කරලද දැන් මේ මොනවා හරි කුසලයක් නිසා මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්න පුළුවන්. අපි මේකෙන් සෑහීමකටපත් වෙලා මෝඩුණු ඊළඟ ආත්ම අපි දන්නේ නැහැ අපි මොනව කරා. අපි සතර අපා ගත වෙන්න දින්නේ කියලා. හැබැයි අපි ධර්මයේ දැකගත්තොත් සතර අපා ගත වෙන්නේ නැහැ. මොනව තිබුණා? මොන අපරාපරිවේදනීය කර්ම තිබුණත් සතර අපා ගත වෙන්නේ නැහැ. ඒක වළක්වනවා. අන්න දෙන්න පුළුවන් එකම ගැරන්ටි. ඒ නිසා මధుරේ කනකොට දන්නේ නැතුව කියලා කියන්න බෑ. මොකද සිතක කාලයත් එක්ක ගන්නකොට ඒක හොඳටම ප්‍රමාණවත්. අනන්ත අප්‍රමාණ ජවන්සිත හැදෙනවා. හැබැයි ඉතින් අර